ඔව් ආදරණීය දරුවනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ වටිනාම මාතෘකා ඒකකය වන කළමනාකරණය සම්බන්ධ ගැටලු ගණනාවක් සාකච්ඡා කරා. ව්‍යුහගත වාස්තුක දෙවර්ගයෙන්. ඊළඟට මම හැමදාම කියන දේ තමයි අදත් මුලින්ම ආරම්භ කරද්දිම කියන්නේ ඔබ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය නම් දෙවන ප්‍රශ්න පත්‍රයට කොහොම හරි ලකුණු ගන්නවා. ඒක කිසිම සැකයක් නැහැ. හැමදාමත් දැන් මෑත වර්ෂ 5ක ඉඳන් අපි දැකපු දේ තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එනම් වාස්තික ප්‍රශ්න පත්‍රයට ලකුණු ගන්න ඉතාම අඩු ප්‍රමාණයක්. උදාහරණයක් වශයෙන් සමහර ළමයි දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75, 78, 80, 85, 90, 95ත් ගත්තා. ඒ ගත්ත ළමයිම පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 45, 50, 55 උපරිම 60 දක්වා තමයි යන්නේ. එතකොට ඒ සාමර්ථ්‍යයක් ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්න බැරි දෙයක් නේ. අසාමාන්‍ය දෙයක් නේ. දැන් මම පේපර් මාකින් කරන අවුරුදුලත් මම දැක්ක අන්තිමටම දැන් මට හම්බුනේ මට හොඳට මතකයි ලකුණු 95 ගත්ත ළමයි. 95 ගත්ත මට ඒක තාම මතකයි. 95 ගත්ත ළමයිගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු තිබුණ 53 හෝ 52යි. 53 හෝ 52යි. දැන් ඇත්තටම මම ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකදී හරි සතුටු වුණා. අපි වෙන වෙනම බලන්නේ ලකුණු දෙක එක්තැන කරලා එකතු කරන්නේ. ඉතින් මම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගනිද්දී මම හිතුවා රයිට් මෙයා අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේත් හොඳට කරලා ඇති. හොඳ ඒ කියන්නේ හොඳ ලකුණක් එක්ක ඒ සාමර්ථ්‍යයක් ලැබෙයි කියලා. අනේ ලැබුණේ නැහැ. ඒ මං එක මතක මෑත කාලේ එක උදාහරණයක් කිව්වේ. තව ඔය වගේ මතක මට 100 ගාණක් කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම පෞද්ගලිකව දුක් වෙනවා. ඒ දරුවා මං කවුද කාගේද මට වැඩක් නැහැ මං දන්නෙත් නැහැ. නමුත් කවුරු හරි දරුවෙක්නේ. ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්නේ. දක්ෂ ළමයෙක්නේ. නැත්තම් සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 90 ගණක් ගනීය. ඉතින් එහෙම ළමයෙකුත් ඇයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඇද වැටෙන්නේ කියලා අපිට පුදුම කනගාටුවක් ඇත්තටම තියෙනවා. දුකක් තියෙනවා. ඉතින් ඒකේ ඒ අත්දැකීම උත්තර පත්‍ර පරීක්ෂණෙදි ලබාගත්තේ අමිහිරි අත්දැකීමත් එක්ක තමයි මම නිරන්තරයෙන්ම සෑම පාඩම් පරිච්ඡේදයකදීම වගේ මට අමතක වෙන්නේ නැති පරිච්ඡේද එක දෙකක් නැත්නම් සෑම පරිච්ඡේදයකදීම මම මේ කතාව මතක් කරන්නේ. ඒක නැවත නැවතත් ඔබට අවධාරණය කරන්න. තේරෙනවද? ඉතින් ඒ මූලික හේතුව මොකද්ද? accounting අමාරුයි. econ අමාරුයි. BS ලේසි. BS ප්‍රශ්නයක් නැහැ. එහෙම මතයක් තියෙනවනේ. ඒ මතේ වහාම අයින් කරගන්න. ඒ මතේ 100%ක්ම වැරදි. එහෙමනම් 2021 මේ අන්තිම අවුරුද්දේ දැන් ආපස්සට අවුරුදු 5කදී බලන්න තුන්වෙනි ප්‍රතිඵල සමස්ත ප්‍රතිඵලවලදී තුන්වෙනි තැනට ප්‍රතිඵල වාර්තා කරේ BS වලින්. මේ අවුරුදු 5ෙම එක්කෝ පළවෙනි තැනට වාර්තා කරන්නේ accounting නැත්නම් econ. තුන තමයි BS. ඉතින් BS පේපර් එකේ ප්‍රශ්නයක් නැත්නම් ඒක ලේසියෙන් ඉතින් ඒක පළවෙනියට වෙන්න ඉපේ. එහෙම ආවේ නෑනේ. එහෙම ආවේ නෑ. ඊළඟට මේ වාස්තික පේපර් එකේ ඔබ වැරදි මූලික වශයෙන් තැන් තුනකදී කරනවනේ. වාස්තික පේපර් එක සමන්විත වෙන ඔබ දන්නවා MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ බහුවර්ණ ප්‍රශ්න 30 මුළු විෂය නිර්දේශයෙන්ම ආවරණය කරලා අහනවා. මාතෘකා 18න් අහන බව ඔබ දන්නවනේ. ඇතැම් මාතෘකා වලින් ප්‍රශ්න දෙකක් අවම වශයෙන් ප්‍රශ්න එකක් අහනවා. කලාතුරකින් තමයි අපි හිතමු රක්ෂණය වගේ පාඩමකින් එක ප්‍රශ්නයක් ගන්න නැති වෙන්නේ. සාමාන්‍යයෙන් අහන එකක්. ඊළඟට අපි මේ කතා කරලා අවසන් කරපු කළමනාකරණයේ පාඩමෙන් බහුවර්ණ ප්‍රශ්න 4ක් 5ක් 6ක් ඇතැම් විට 7කුත් අහනවා. වැඩිම ප්‍රමාණයක් අහන්නේ මැනේජ්මන්ට් පාඩමේ. ඊළඟට සැපීම් වර්ගයේ ප්‍රශ්න දෙකක් තියෙනවානේ සප්ලයි ටයිප්. එකක් හිස්තැන් පුරවන ප්‍රශ්න 10ක්. අනිත් එක කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක්. එතකොට ඇතැම් ළමයි බහුවර්ණ ප්‍රශ්න 30ේදී අසාර්ථක වෙනවා. සමහරට ඒගොල්ලෝ නිවැරදිව කරන්නේ 15යි. ඒ කියන්නේ හරියටම භාගයයි. එක්ක 16යි. 17යි. උපරිම 20යි. අසාර්ථකයි. සමහර ළමයි නෙවෙයි ගොඩක් අය 95%ක්ම ගොඩක්ම ෆේල් වෙන්නේ අසාර්ථක වෙන්නේ සැපීම් වර්ගය තුල හිස්තැන් පුරවන ප්‍රශ්න වලටයි. ඒ ප්‍රශ්න 10න් ඔබ පිළිගන්න එකකුත් මේ කිව්වට ගොඩක් අයගේ ඒ කියන්නේ ඇවරේජ් එකක් ගත්තම ප්‍රශ්න 8ක්ම වැරදි. ප්‍රශ්න දෙකකට තමයි ලකුණු අරන් තියෙන්නේ. ප්‍රශ්න දෙකකට. දැන් ලකුණු 75 80 ගන්න ශිෂ්‍යයෝ පවා සමහරට ප්‍රශ්න 3යි නැත්තම් මැක්සිමම් 4යි හරි ගියේ හිස්තැන් වලින්. 5ක් හෝ 6ක්ම වැරදි.
දැන් මේ කතාව පිළිගන්න එකකුත් නැහැ නේද ඔබ කිව්වට. ඒ නිසා මම ඉල්ලීම් කරනවා ඔයාලගේ ඉස්කෝලේ BS උගන්වන ටීචර් නැත්තම් මාස්ටර් හැබැයි පේපර් මාකින් යනවනම්. පේපර් මාකින් යන්නේ නැත්තම් දන්නේ නැහැ. එක්ක අපි වගේ හොයන්න ඕන පේපර් මාකින් යන ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා. දැනුවත් වෙලා ඉන්න අයගෙන් අහන්න විශේෂයෙන් පේපර් මාකින් කරන අයගෙන් ටියුෂන් ගුරුවරයෙක්ගෙන් හරි කමක් නැහැ අහන්න පේපර් මාකින් යනවනම් මෙන්න මෙහෙම ඩීප් එඩියුකේෂන් පාඨමාලාව උගන්වන BS උගන්වන ගුරුවරයා මෙන්න මෙහෙම කතාවක් කිව්ව මේක ඇත්තද කියලා අහන්න බලන්න. බොරු නම් මේ මගේ පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්නම එපා. මේක බොරු වෙන්න බෑ ඇත්ත ඕක තමයි. වැඩිම ප්‍රමාණයක් අසාර්ථක වෙන්නේ හිස්තන් පුරවන ප්‍රශ්න 10න්. හිතන්න ප්‍රශ්න 8ක් වැරදි කියන්නේ එතන ලකුණු කෙලින්ම 16ක් නේ. ලකුණු 16ක්. බෙදෙලෙද්දි ලකුණු 8ක් නේ. දෙකෙන් බෙදෙලෙද්දි. ඉතින් ලකුණු 8ක් කියන්නේ ලොකු ගාණක් නේ. ලකුණු 8ක් කියන්නේ දැන් ලකුණු අපි හිතමු 65ක් ගන්න කෙනාට ලකුණු 8ක් ආවම කීයද? 73යි. 73යිනේ. තව ලකුණු එකක් කොහෙන් හරි එකතු වුණොත් එයාට ඒක ලැබෙනවනේ. 74ක් ආවම ඒක 75 කරන එක මං කලින් කියලා තියෙනවනේ. ලකුණු 74 සාමාන්‍යයෙන් තියන්නේ නැහැ මාකින් වල. ඒක කන්ට්‍රෝලින් චීෆ් හැම අවුරුද්දම නොකිය කියනවා 74 75 කරන්න කියලා. නිකම් 75 කරන්නේ අපිට දෙන්න පුළුවන් ලකුණු භාගයක් හරි දෙන්න පුළුවන් තරකට භාග දෙකක් හරි දාලා 75 කරනවා. හිතන්න 65ක් B මට්ටමේ ඉන්න කෙනාට B මට්ටමක ඉන්න කෙනාට හිස්තැන් පුරවන ප්‍රශ්න 8 සම්පූර්ණ කරගත්තොත් මොකද වෙන්නේ? ලකුණු 73යි තව එකක් ආවම 74යි ඒ සාමාර්ථයක් ආවා. ඉතින් ඔය ඔන්න ඔය වගේ සූක්ෂම තැන් හිතන්නේ. ඉතින් වැඩිම ප්‍රමාණයක් අසාර්ථක වෙන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න. ඊළඟට වැඩිම ප්‍රමාණයක් අසාර්ථක කරගන්නවා කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ත් එහෙමම තමයි. ඒ කියන්නේ ප්‍රශ්න 5ක් හෝ 6ක්ම වැරදි. සාමාන්‍යයෙන් ඇවරේජ් එක 4 තමයි හරියන්නේ. ඒ කියන්නේ හොඳට වැඩ කරන ළමයිගේ පව. එහෙමනම් මොකද්ද මේ ඕගොල්ලෝ තීන්දුව? ඒ කියන්නේ හොඳට විෂය නිර්දේශය ඉගෙන ගත්ත උනන්දුවෙන් කැප වෙලා විභාගයට මුහුණ දෙන දරුවන්ගේ පවා මොකද වෙන්නේ? විෂය සමතුලිත භාවයක් නැහැ. විෂය දැනීම සහ විෂය භාවිතයේදී සමතුලිත භාවයක් නැහැ. සමතුලිත භාවයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම වාස්තික පේපර් එකෙත් ඔබ ලකුණු අඩුම ගානේ 65න් එහා ගන්න එපා. තේරුණාද? ගන්නෙ නැහැ. ඒ නිසා මෙන්න මේ වැරද හදාගන්න මතක තියාගන්න මේ අවුරුදු 5ේම ලංකාවෙන්ම 3 වෙනියට ප්‍රතිඵල වාර්තා කරේ BS පේපර් එකයි. ඒක ප්‍රධානම හේතුව වාස්තික පේපර් එකයි. ඒ නිසා වාස්තික පේපර් එකට ඔබ මුහුණ දීමේදී වැඩි බරක් තබන්න. වැඩි අවධානයක් යොමු කරන්න. විශේෂයෙන් හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් අඩුම ගානේ 6ක්. 6ක් බැරි වෙන්න බෑනේ. 6ක් කම්ප්ලීට් කරගන්න හරියට 4ක් වරද්ද ගත්තා. 4කුත් වරද්ද ගන්න එපා. මම කියන්නේ බැරිම නම් දැන් මම කියවනේ ඇවරේජ් එක 2යි හරියන්නේ. 8ක් වැරදි. මම කියන්නේ 2 6ක් කරගන්න තව 4ක් දාගන්න. මම ඔයගලන්ට පීඩනය දෙන්නේ 10ම කරන්න කියලා. මම කියන්නේ 6ක් හරියට කරන්න. try කරන්න 7කට ඒ ඇති. කෙටි නිශ්චිත පිළිතුරු වලත් අනිවාර්යෙන් ප්‍රශ්න 6ක් ඔබ කරගන්න. ඊළඟට MCQ ප්‍රශ්න මම කියන්නේ ඔබ කොහොම කිව්වත් කොච්චර අමාරු වුණත් සංකීර්ණ වුණත් ඔබට 25ක් කරන්න පුළුවන්. 30න් 25කටම යන්න පුළුවන්. 20 නම් මදි. 25කට ගියොත් ඔබට ඒ සාමාර්ථයක් ලබා ගැනීමට ඔබ සමීප වෙනවා. හැබැයි 25ට අඩු වුණොත් 20 වුණොත් මම විශ්වාස කරනවා මගේ අත්දැකීම අනුව කොහෙත්ම ඒ සාමාර්ථයකට යාමේ සම්භාවිතාවයක් නැහැ. උපරිම B වලින් තමයි නතර වෙන්නේ. ඉතින් මම MCQ ප්‍රශ්න 100 ගාණක් කතා කරා. මතකනේ? ඒකෙදි මම විවිධ ප්‍රශ්න වලදී කිව්වා 10ක් වගේ තියෙනවා. ඊටාම ලේසියෙන් තප්පර 5න් 10න් පළවෙනි සැරේම කියවද්දි උත්තරේ අපිට දැනෙනවා. එහෙම ලේසි ප්‍රශ්න 10%නේ තියෙන්නේ. තේරුණාද? තවත් 60ක් විතරම තිබුණා මධ්‍යස්ථ ප්‍රශ්න. තවත් 60ක් විතර තිබුණා මධ්‍යස්ථ ප්‍රශ්න. ඒ කියන්නේ තරමක් මහන්සි වෙලා, තරමක් හිතලා, තරමක් තර්ක කරලා උත්තරේ තෝරගන්න පුළුවන්. 60%ක්ම. තව 20ක් තිබුණා. නැත්නම් 20ක් නැත්නම් 30ක් පමණ තිබුණා. ටිකක් නෙවෙයි ගොඩක්ම සංකීර්ණයි. එකවරක් නෙවෙයි, දෙවරක් නෙවෙයි, තුන් වරක් විතරම කියවලා ප්‍රශ්නේ මුල, ඒ වගේම මැද, ඒ වගේම අග හොඳින් නිරීක්ෂණය කරලා අග ඉඳන් මුලට නැවත නිරීක්ෂණය කරාම තමයි ප්‍රශ්නේ ඔබට වැටහෙන්නේ. ප්‍රශ්නේ විනිවිද භාවයේ දැනෙන්නේ එතකොටයි. එහෙම ගිහිල්ලා පිළිතුරු පහෙන් තුනක් වැරදි, දෙකක් හරි. ඒ දෙකෙනුත් වඩා නිවැරදි පිළිතුර තෝරන්න සංකීර්ණ ක්‍රියාවලියක් අපි එවැනි දේවල් පැහැදිලි කරා. ඉතින් ඇත්තටම සියල්ල මතක් කරන්නකෝ. මම මේ පාඩම තුල කියන්නේ වටිනාම ඒකකේ වන කළමනාකරණය තුලදී
මම සාකච්ඡා කළ බහුවර්ණ ප්‍රශ්න විශ්ලේෂණය ඔබ නැවත නැවත පරිශීලනය කරන්න. ඔබේ මිතුරන්ටත් කියන්නේ පණිවිඩය. ඒකම ඇති. ඒ ප්‍රශ්න 100 ගාන ඔබ මාත් එක්ක නැවත මේ පාඨමාලාවට අදාළ YouTube එකේ ඔබ නැවත දෙපාරක් පරිශීලනය කරන්න. ඒකෙන් ඔබට බහුවර්ණ සම්බන්ධයෙන් යම් බෙහෙතිකාවක් තියෙනවා නම් නැත්නම් බහුවර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් හීනමානයක් තියෙනවා. වඩා හොඳ හීනමානය කියන එක. හීනමානයක් තියෙනවා නම් එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න බොහොම ලේසියෙන් කරන්න පුළුවන් කියලා වැරදි හීනමානයක් තියෙනවා නම් ඒ සියලු දේට උත්තර ලැබෙනවා. ඒ සියලු දේට උත්තර ලැබෙනවා. තේරුණාද? මොකද බහුවර්ණ ප්‍රශ්න උත්තරේ තියෙනවනේ. පැහැදිලිම උත්තරේ තියෙනවනේ. උත්තර පහක් තියෙනවනේ. දැන් ඔය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වල පව මතකයි නේද? උත්තර ගැලලා අන්තිමට ඉල්ලනවානේ අර සහන අවස්ථා. අන්තිමට උත්තර දෙකක් කියනවා. දෙකක්වම දෙකෙන් එකක් බොහෝ අය 90%ක්ම උත්තර දෙක කිව්වම හරි උත්තර සිලෙක්ට් කරලා කියනවනේ. ඉතින් ඔබටත් ඒක පුළුවන් වෙන්න එපා. ඒ නිසා බහුවර්ණ වල තරම්ම ගැටලුවක් කරගන්න එපා. හැබැයි හිස්තන් පුරවන සහ නිශ්චිත පිළිතුරු සපයන කෙටි ප්‍රශ්නවලදී උත්තර පේන්නේ නැහැ. අපි උත්තර ගේන්න ඕනේ. අපි ළඟ උත්තර තියෙන්න ඕනේ. අපි ළඟ උත්තර තියෙන වුණාට ඒ උත්තර අපි ප්‍රශ්නට ගේන්න ප්‍රශ්නේ නිවැරදිව හඳුන ගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම හිස්තන් පුරවන ප්‍රශ්න ඇතුළු ප්‍රමුඛව වාස්තික පේපර් එක අසාර්ථක වෙන්න ප්‍රධාන හේතු දෙකයි. පළවෙනි හේතුව තමයි සමස්ත විෂය නිර්දේශයම ඔබ හොඳින් ස්පර්ශ කරගෙන නැහැ. සමස්ත විෂය නිර්දේශයේ සමස්ත මාතෘකාවල සමස්ත විෂය කරුණු ඔබ ස්පර්ශ කරගෙන නැහැ. දැන් මට කියලා තියෙනවා සමහර අය. ඒ වගේ ළමයි කතා වෙනවා අපිට ඇහිලා තියෙනවා. පුද්ගලිකව කියලා තියෙනවා. සර් මට මේ මාතෘකාව නම් අරහන්. එහෙම ළමයි කියනවා. සර් මම මේ මාතෘකාව මෙන්න මේ කොටස් ටික නම් මට හොඳට පුළුවන්. මේ කොටස් ටික මට කොච්චර කරත් තේරෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. මම ඒක අල්ල දැම්මා. ඉතින් එතනම හරිනේ. එතනම ඕගොල්ලෝ ෆේල්නේ. ඉතින් ඔබේ වෙලාව නරකනම් ඔබේ වෙලාව කියලා එකක් තියෙනවා නම් නරකනම් සමහරට හිස්තැන් ප්‍රශ්න අහන්නේ ඔබ අත්තරපු කොටස් ටිකෙන් තමයි. තේරුණාද? මොකද හේතුව කවුරු කන්ට්‍රෝලින් චීෆ් වෙලා ප්‍රශ්න පත්‍රය හැදුවත් ඒගොල්ලෝ බලනවා ව්‍යුහගත පේපර් එකේ අපි කළමනාකරණය කියලා. කළමනාකරණේ කුමන කොටස් වලින්ද ව්‍යුහගත පේපර් එකේ ප්‍රශ්න සාමාන්‍යයෙන් 5ක් හෝ 6ක් අහනවනේ. ඒ ප්‍රශ්න වැටුනේ. ඊට පස්සේ බලනවා කළමනාකරණය එකකේ දැන් අහපු නැති තැන් තියෙනවනේ. අන්න අහපු නැති තැන් වලින් තමයි බහුවරණ ඒ වගේම හිස්තැන් සහ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න යොමු කරන්නේ. ඒ නිසා සමස්ත පාඩමම යොමු වෙනවා. ඕක ඇත්ත කතා ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට විශේෂයෙන්ම හිස්තැන් පුරන ප්‍රශ්න වල වෙන්නේ සමහරට ඔබට හරියටම විශේෂ සංකල්පයේ තේරුම් අරගෙන නැති නිසා ඒ විශේෂ සංකල්පයේ තුලින් අහන ප්‍රශ්නය ඔබට වැටෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හැඟෙන්නේ නැහැ. ඔක තමයි මූලික ප්‍රශ්නේ. ඊළඟට ඔබ හිස්තැන් පුරන ප්‍රශ්න පව ඔබ නෙමෙයි මම වුණත් මට පව අදරත් මම පිළිගන්නවා සමහර ප්‍රශ්න දැන් මේ 21 ත් එහෙම ප්‍රශ්නයක් තිබුණා. එකවර තේරුන්නේ නැහැ මේ මොකක්ද අහන්නේ කියලා. ඉතින් මට තේරෙන්නේ නැත්නම් ඔබට කොහෙත්ම තේරෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි නැවත අපි මානසිකව හදාගන්න ඔළුවට මම සමස්ත විෂය නිර්දේශය කළා. මට මේ සිලබස් එකේ බැරි දෙයක් නැහැ. මට මේ සිලබස් එක තුලින් මේ යොමු වෙච්ච පේපර් එකත් මට ඊතරම් ප්‍රශ්නයක් වෙන්න බෑ. මට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් මට ලියන්න පුළුවන්. කියලා කෙලිම ඔබ මානසිකව ඔබට ප්‍රශ්න පත්‍රය යට කරගන්න ඕනේ. ප්‍රශ්න පත්‍රයට ඔබ යට වෙන්නේ නැහැ. තේරුණාද? එහෙම ඉතල මම කොහොම හරි මේ ප්‍රශ්නේ තේරුම් ගන්නවා කියලා ඊටාම විශ්වාසයෙන් ඊටාම උනන්දුවෙන් සංයමයෙන් ප්‍රශ්නේ කියවන්න. මුල සිට අගට කියවන ගමන් සමහර ඒ යම් තැනක් තියෙන ප්‍රශ්නේ. මුලදී එක්ක මැදදී එක්ක අගදී. නැත්තම් අග සහ මුල සංසන්දනය කරාම එක්ක අග සහ මැද සංසන්දනය කරාම අන්න ටක් ගාලා රයිට් මේ අහන්නේ මේක කියලා යම් තප්පරයකදී වෙන්නේ. ඒ කියන්නේ එකට විනාඩි 2ක් 3ක් 4ක් ගත කරන කමක් නැහැ. ඇයි? තප්පර 5න් 10න් තෝරන බහුවර්ණ 10කුත් තියෙනවනේ. එතරම් විනාඩි 2 විනාඩි 20ක් විතර ඉතුරුලා තියෙනවනේ. ඊළඟට විනාඩි 1න් එකමාරෙන් කරන ප්‍රශ්නක් තියෙනවනේ. ඒතර එතනත් විනාඩි 1ක ඉතුරු වෙනවනේ. කොහොමත් ඔබට විනාඩි 45ක ස්ටෑන්ඩ් බයි තියෙනවා. ඒ විනාඩි 45ක අප කරන්න මේ අමාරු සංකීර්ණයි කියලා හිතන එකවර ප්‍රශ්නේ කියවුවම ඔබට වැටහෙන්නේ නැති හිස්තැන් පුරවන ප්‍රශ්න තේරුම් ගන්න විනාඩි 3-4ක් කැප කරන්න කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ පිළිතුර සිලෙක්ට් කරන් තවත් විනාඩි 2ක්. ඒ කියන්නේ විනාඩි 5ක් 6ක් ගත කරත් කමක් නැහැ. ඒ ඉතින් ඔයගොල්ලෝ සමහර ළමයි කියනවනේ පැය 1යි විනාඩි 20යි. පැය 1යි විනාඩි 10න් ඉවරයි මම පේපර් එක කරලා. පැය 2ක්ම තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒක මම ලිව්වොත් මටත් පැය එකමාරක් අවමෝසෙන් යන ඔය පේපර් එක කරන්න. ඔබ පැය 2ම ලබා ගන්නට ඕන. ඒ වගේ හිස්තැන් පුරවන ප්‍රශ්නවලදී ඔබ වැටෙන්න එපා.
ඔබ ධනාත්මක වෙන්න. පොසිටිව් මයින්ඩ් මේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න. වෙලා අර මං කිව්වාගේ එක්ක ප්‍රශ්නේ දෙවන වර සහ තුන්වන වර කියවන විට මුලදී එක්ක මැදදී එක්ක අගදී එක්ක අගමුල එක්ක අගමැද කම්පෙයාර් කරද්දී තමන්ට අදහස එනවා. අදහස ආවම පස්සේ තමන්ට පුළුවන් උත්තර සිලෙක්ට් කරන්න. උත්තරවල වැඩේ සමහර උත්තර නම් හතරක්ම වැරදි. එකයි හරි ඒක අපිට ලේසියෙන් ටච් වෙනවා. සමහර ප්‍රශ්නවල උත්තර තුනක් වැරදි දෙකක් හරි. ඔන්න ඔතන තමයි අපි අමාරුවට එන්නේ. ඒ දෙකක් හරි නම් අන්නේ දෙක ඒ දෙකෙන් කොහොමද අපි සිලෙක්ට් කරන්නේ? උත්තර දෙක හොඳට කියවන්න. කියවනකොට මම බලන්න ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද? ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද? අහන එකටද මේ ගැලපෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු සැලසුම් කරණයෙන් බිහි කරන සැලැස්ම හොඳින් ක්‍රියාවට නංවනු ලබන්නේ. හොඳින් ක්‍රියාවට නංවනු ලබන්නේ හිස්තැනක් තියෙනවා. හිස්තැන අන්තිමට හොඳින් ක්‍රියාවට නංවනු ලබන්නේ කිව්වම එක්කෝ සංවිධානකරණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙයවීම වෙන්න ඕනේ. එහෙම නැත්නම් පාලනය වෙන්න ඕනේ. මොකක්ද උකට උත්තරේ? දැන් සැලසුම් කරණයෙන් බිහි කළ සැලැස්ම ඇක්ටිව් කරන්නේ ක්‍රියාත්මක කරන්නේ මොකෙන්ද? සංවිධානකරණයෙන් ඒ ලෙවල් මට්ටමේදී. දැන් විශ්වවිද්‍යාලය ගියාම නම් ඒකට වෙනම ක්‍රියාත්මක කිරීම කියලා ඉම්ප්ලිමන්ටින් කියලා මූලිකාංගයක් තියෙනවා. දැන් ඒක ඒ ලෙවල් නැහැනේ. එහෙනම් ක්‍රියාත්මක කිරීම කිව්වොත් කිසි වාදයක් නැහැ. ක්‍රියාත්මක කරන්නේ මොකෙන්ද? සංවිධානකරණය. ඊළඟට සැලසුම් කරණයෙන් බිහි කරන සැලැස්ම නිවැරදිව ක්‍රියාවට නංවනු ලබන්නේ හිස්තැනය. අන්න එහෙම ඇහුවොත් ඉස්සෙල්ලව සැලසුම් කරණයෙන් බිහි කළ සැලැස්ම ක්‍රියාවට නංවනු ලබන්නේ හිස්තැනය සංවිධානකරණයයි. දැන් අහන්නේ සැලසුම් කරණයෙන් බිහි කළ සැලැස්ම නිවැරදිව ක්‍රියාවට නංවනු ලබන්නේ. අන්න නිවැරදිව ක්‍රියාවට නංවන්නේ කොහොමද? සංවිධානකරණය නෙවෙයි එතකොට. මොකද්ද? පාලනකරණය, කන්ට්‍රෝලින්. මොකද පාලන ක්‍රියාවලියේදී තමයි සැලසුම පරිසර වෙනස් වීම අනුව සැලසුම ගැටෙනකොට සැලසුම හිර වෙනකොට ඉදිරියට ගෙන යන්න බැරි වෙනකොට අන්න වැරදි හඳුනාගෙන වැරදි නිවැරදි කරලා සැලසුම ඉදිරියට ගෙන යන්න පාර විවෘත කර දෙන්නේ පාලනකරණය. අන්න නිවැරදිව ක්‍රියාවට නංවනකොත් පාලනකරණය. ක්‍රියාවට නංවනකොත් සංවිධානකරණය. මම පෙන්වුවා ඔන්න ඔය වගේ පුංචි දැන් ඒ කියන්නේ ඔබට නොහැකි නෙවෙයි ඔබට හැකි කළ හැකි පුංචි තැන් වලින් ඔබ සමහරට වරද්ද ගන්නවා. දැන් ඔබ අන්නේ දෙකේ අන්න ඒ වගේ ඔබ වෙනස දැක්කේ නැත්නම් ඔබ කෙලින්ම අර දෙවෙනි ප්‍රශ්නයට දාන සංවිධානකරණය ලකුණු බිඳුවයි. ඉතින් ඔන්න ඔය තත්ත්වෙ මගහරව ගන්න ඕනේ. මම දැන් හිස්තැන් පුරන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් කතා කරා. අද පාඩම් පරිච්ඡේදනුත් අපි හිස්තැන් පුරන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. බලන්න ඒකෙදිත් ඔබට පුළුවන් යම් තප්පරයකදී මේ තමන්ගේ තියෙන මේ ප්‍රශ්නවලට උත්තර ලිවීමට තියෙන මොකද්ද? ඍණ මානසිකත්වය නැත්තම් බෙලහීනතාවය අයින් කරගන්න පුළුවන්. තේරුණාද? මම අත්දැකීමෙන් දන්නවා දැන් සමහර ළමයි දැන් එක සැරයක් මගින් ඉගෙනගත්ත දරුවෙක් එයා 3S ගත්තා අයිලන්ඩ් රෑන්ක් එක 1300 ගානක්. දිස්ත්‍රික් රෑන්ක් එක 50 සීමාව වගේ හිටියා. ඉතින් එයා අනිවාර්යයෙන්ම යුනිවර්සිටි යනවා. නමුත් එයාට සැක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටම තේරෙයිද කියලා සැකයක් තියෙනවා. එයා ජපුර නැත්තම් කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙනවමයි. නැත්තම් කැලණිය ওই තුනෙන් එපිටට යන්න එයාගේ රෑන්ක් එක අනුව. මං කව කරන්න එපා ඔය වැඩේ. මේ සැරේම යන්න එන කැම්පස් එකට යන්න බෑ කිව්වනේ. සර් මට ජයවර්ධනපුර කැම්පස් එකටම යන්න ඕන කිව්වා. ගිහලා ඇකවුන්ටන්සි ඩිග්‍රිය කරන්න ඕන කිව්වා. ඒ නිසා මං ආයි කරනවා කිව්වා. අන්තිමට මං ඇහුවා දැන් යාගේ මං කොල්ලෙක් නිසා කොල්ලු භාෂාවෙන් ඇහුවා. දැන් ඔයා මේ කරන වැඩෙන් වැරදිලාවත් සෙකන්ඩ්සයි කරලා එක්සෑම් ෆේල් වෙන්නේ නැහැ ඔයා. මීටත් වඩා ප්‍රතිඵල අඩු වෙලා විශ්වවිද්‍යාලයට නොතේරෙන ප්‍රතිඵලයක් ආවොත් මේකත් නැහැ ඒකත් නැහැ නේද කියලා. ඒ පාරේ එයා හිනාවල කර පිස්සුද සර් එහෙනම් ඉරාන් ඉපැත්තෙන් පායන උනා කිව්වා. මට විශ්වාසයක් ඕ මං ගන්න. ඔය දරුවෝ මගේ වාහනෙන් මම කොහමරි කොළඹ එන වෙලාවක ඒගොල්ලෝ මම දාගෙන ආපු මම හිත පැය භාගයක් විතර වාහනේ මම කතා කර ආවා. ඉතින් මං කොහාට එච්චර විශ්වාසනම් කමක් නැහැ. සාමාන්‍යයෙන් දරුවෝ මගේ අත්දැකීම අනුව සෙකන්ඩ් සයි කරපු ළමයි සමහර විශ්වාසයෙන් කරපු ළමයි සමහර අය හැමෝම නෙවෙයි 100ට අපි හිතමු 10ක් වගේ ප්‍රමාණයක්
සෙකන්ඩ් සයි සවුත් වුණා. පළවෙනි ප්‍රතිඵලෙන් කැම්පස් ගියෙත් නෑ. සෙකන්ඩ් සයි යන්නත් බැරුව. ඊට පස්සේ ඒගොල්ලෝ මානසිකව විශාල වශයෙන් කඩාවැටීමකට ලක් වුණා. නෑ සර් එහෙම වෙන්නේ නෑ කිව්වා. ඉරානි පැත්තෙන් බලන්න කිව්වා. එහෙම කියලා ටික වෙලාවක් කියනකොට මෙයා කියන කොහොමත් සර් මට ජයවර්ධනපුර කැම්පස් එකට යන්නත් ඕනේ. මට අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නත් ඕනේ. මම කොයිලන්ඩ් රෑන්ක් එකක් කියන අඩුම ගානේ අයිලන්ඩ් 10th 8 7 5 අඩු ගානේ තව ටිකක් ගිහලා සර් මම කොහොමත් try කරනවා අයිලන්ඩ් අඩු ගානේ 3rd වත් වෙන්න. 2nd වත් වෙන්න. දැන් එහෙම කියලා මම කිව්වා ඇයි අයිලන්ඩ් ෆස්ට් ඒ පාර hina වෙලා කියනවා නෑ නෑ සර් ඒක මගේ හිතේ තියෙනවා මම සර් නොකිය කිව්ව අයිලන්ඩ් ෆස්ට් මගේ හිතේ තියෙනවලු. තේරෙනවද? එහෙම කියලා සෙකන්ඩ් සයි කරා කියන්නකෝ. මොකද්ද ප්‍රතිඵලය? ඒ අයිලන්ඩ් 5th ඒ කියන්නේ ෆස්ට් ආවේ නෑ අයිලන්ඩ් 5th district rank 2nd. ඉතින් යාගේ හරිනේ. අයිලන්ඩ් ෆස්ට් වෙන්නම ඕනේ නෑනේ. ඒතර 50 මට්ටමේ හිටපු රෑන්ක් එක දෙකට ගෙනාවා. 1300 ගානක රෑන්ක් එක පස්වෙනියට ගෙනාවා. ජපුරටම සිලෙක්ට් වුණා accountancy ඩිග්‍රියක්. මොකද එයා සිලෙක්ට් වුණා. නමුත් ගන්නවද කේද වාචකේ? මාස 6 කැම්පස් ගියේ. එන් පස්සේ කැම්පස් ගියේ නෑ. අසනීපයක් මොකුත් නෙවෙයි. දැන් එලා RDB බැංකුවේ රීජනල් ඩෙවලොප්මන්ට් බැංකුවේ සාමාන්‍ය රැකියාවක් කරනවා. ඩිග්‍රිය දාලා ආවා. ඒක වෙනම කතන්දරයක්. ඒක වෙනම කතන්දරයක්. මම එතනදී සෑහෙන උත්සාහ කරා මෙයාගේ මානසිකත්වය හදලා කරන්න බෑ. එයාට මම පිළිගන්නේ නෑ බොලිතෝයිල් හූනියන් වල පිළිගන්නේ නෑ. අම්මට කියලා බලන්න මොන හරි ශාස්ත්‍රයක් බලන්න මොන හරි කරලා දෙමේ ඔයාට ඉගෙන ගන්න එපා වෙයි. එයා කියනවා සර් සමහරලාට මම ගෙදරින් කැම්පස් එකට එනවලු. කැම්පස් එකේ ගේට් එක ලාට ආවම පස්සේ ගේට් එක ඇතුළේ ඉන්න තැන හැලුන සාපෝ හැරලා එනවා. බලන්න එයා වැටිච්ච මානසික පීඩනේ මම දන්නේ මොකද්ද කියලා. කොහොම වුණත් ඒ දරුවා අන්තිමට සෙකන්ඩ් සයි කරනකොට මම දැන් ඔයාට දැන් වැඩේ දන්නවද? ෆස්ට් ටයිම් එයාට ඒ තුනක් ලැබුණට යාම කියනවා සර් මට BS වලට අනිවාර්යයෙන්ම ලකුණු 73න් 74න්ම තමයි ඒක ලැබෙන්නේ නැත්තේ. accounting වලට කියනවා එයා ලකුණු 90 ගාණක් තියෙන්න ඕනේ. econ වලට 80 ගාණක් 90 ගාණක් ඔබ කිව්වා. ඉතින් එයාටම සැකයි. BS පෙර මම කිව්වා ඔයාට දැන් BS වල සමහර තැන් ඔයාගේ වීක් නේ. කියලා මට දැන් මතක තැන් කිව්වා. ඉතින් බැලුවකට එයා සමහර තැන් හිතෙන් මවාගෙන මට මේක තේරෙන්නේ නැහැ. මට මේක පැටලිලා තියෙන්නේ. එහෙම කිව්තම් මම එයාත් එක්ක මම කිව්වා අනිවාර්යෙන්ම මගේ රිවිෂන් එකට එනවනම් සෙකන්ඩ් සයි රිවිෂන් එකේදී ඔයාට තියෙන ප්‍රශ්නකාරීත්වය මාත් එක්ක කතා කරන්න. ඒ වගේම කතා කරා. කතා කරාම සමහර සරල දේවල් දැන් මට මතක නැහැ විශේෂ තැන්. සමහර සරල තැන් එයා කියනවා සර් මේක නම් මට තේරෙන්නේ නෑ සර්. මම මේක ඊයේ රෑ නැත්තම් මේ සතිය යම් දවසක රෑ පැය 3-4ක් වෙහෙසුණා. බැරිම තරම් අල්ල දැම්මස. මට මේක තේරෙන්නේ නෑ සර්. මට මේක ලියන්න බෑ සර්. සර් මේකෙන් මගේ කරුපිට මේකෙන්ම ප්‍රශ්නේ ඉද මම කොහෙන්න පුළුවන්. මට එහෙම එන්නේ නැහැ කියලා කියන්න බෑ. අන්න ඒක තමයි සර් ගිය සැරේත් මට උනේ ඔන්න ඔය වගේ තැන් වලින් තමයි මට මේ BS වල ලකුණු වල මට හොඳට විශ්වාසක BS වල ලකුණු අඩු වීම තමයි කොහොම මේ රෑන්ක් එක මෙච්චර පල්ලෙහාට ගියේ. නැත්තම් මට මේ සැරේත් අනිවාර්යයෙන්ම අයිලන්ඩ් රෑන්ක් එක අඩු ගන්න 300 400 එන්න ඕන කිව්වා. ඉතින් ඒ කිව් තැන් බැලුවකොට මේ මානසික හොදාගත්ත තැන්. මම පස්සේ යාට පුද්ගලිකව දේශන ඉවරලා යාගෙන් මං අහන දැන් මේකේ අයි වාට මේක තේරෙන්නේ නැත්තේ. මේකෙන් කියන්නේ මෙන්න මේකනේ. වාට එහෙම හිතන්න බලන්න. හිතෙන්නේ නැද්ද? ඔහොම කියනකොට මෙයාටක් ගාලා අල්ලගත්තා. මෙයාට ඔයගේ දවසයි දෙකයි. මම ඒ පොයින්ට් එක පැහැදිලි කරනකොට මේකෙන් අදහස් කරන්නේ මේකයි මේක මෙන්න මේ වචනය අනුව. මේ පිළිතුරු නැත්නම් මේ වාක්‍ය ඛණ්ඩය අනුව. මේ වාක්‍ය ඛණ්ඩේ රටාව අනුව. ඇයි මේක වට දැනෙන්නේ නැත්තේ කියලා කොහොමද යාට මොකද අර වසාගත්ත මනස විවෘත වුණා. එහෙම තමයි සෙකන්ඩ් සයි සාර්ථක වුණේ. මේ ඉතින් යා කියන සෙකන්ඩ් සයි නේද සර් අනිවාර්යයෙන්ම ලකුණු 90ට එහා මම ගත්ත කියලා BS වල විශ්වාසයෙන් කියනවා. ඒක හරි. මොකද යාගේ ඇගීම හරි. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය බොරු මානසිකත්වයන් අයින් කරගෙන හීනමාන අයින් කරගෙන අදි탁සේරුව අනිත් එකනේ BS පුළුවන් BS ලේසි කියන අදි탁සේරුව කියන වැරදි මානසිකත්වයෙන් ඉවත් වෙලා BS පේපර් එකටත් හොඳ බර තැබීමක් කරන්න වරදින්නේ. අපි බලමු අද පළවෙනි ආදර්ශ ප්‍රශ්නේ නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කිරීම කළමනාකරණයේ ලෙස හිස්තනක් විසින් අර්ථ දක්වා ඇති අතර ඒ තුල අඩංගු කළමනාකරණ මූලිකාංග දෙක වනුයේ හිස්තනක් අහිස්තනයි. නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කිරීම කළමනාකරණයේ ලෙස කවුද අර්ථකථනය කරේ? කළමනාකරණදී වෙන්නේ නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරනවා කියලා තමයි නිර්වචනය කරේ. කවුද? මෑත කාලේ ඊටාම සුවිශේෂී කළමනාකරණ නිර්දිෂ්ඨිත ග්‍රන්ථ කීපයක්ම එලි දක්වලා ලෝකයේ නමක් දිනාගත්ත මහා කළමනාකර කවුද? පීටර් ඩ්‍රකර්. පීටර් ඩ්‍රකර් තමයි කිව්වේ නිවැරදි දෙයක්
නිවැරදි ආකාරයට කිරීම කළමනාකරණය කියලා. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඔබ කියවනකොටම ඔබේ මනසට වැටෙන්න ඕනේ නිවැරදි දෙයක් කියනකොට මොකක්ද ඒකේ concept එක. නිවැරදි දෙයක් කියන වචන ඇතුලේ තියෙන හරාත්මක සංකල්පය මොකක්ද? සඵලදායකත්වය. ටග්ගාල එන්න ඔළුවට. effectiveness කියන එක. නිවැරදි ආකාරයට කටයුතු කිරීම. නැත්නම් නිවැරදි ආකාරයට කරනවා. නිවැරදිව කරනවා කියනකොටම එන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය. efficiency කියන එක එන්න ඕනේ. තේරුණාද? එහෙනම් නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කිරීම කළමනාකරණය ලෙස පීටර් ඩකර් විසින් අර්ථ දක්වා ඇති අතර පීටර් ඩකර් විසින් අර්ථ දක්වා ඇති අතර ඒ තුල අඩංගු කළමනාකරණ මූලිකාංග දෙක. මෙන්න මේ දෙක තුල තියෙන මූලිකාංග දෙක. මොකක්ද? ඒක ස්ටාර්ට් එකේදී වෙන්න ඕන උඩට. නිවැරදි දෙයක් කියන්නේ මොකද්ද? සඵලදායකත්වය. සඵලදායකත්වය හා නිවැරදි ආකාරයට කිරීම කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය තියෙනවනේ. දැන් අමතක කරන්න එපා. දැන් පීටර් ඩකර්ගේ ප්‍රශ්නේ කොහොමද ලියන්නේ? මෙතනදී ඔබ වැරදිලා આવොත් කාර්යක්ෂමතාවය කියන එක මුලින් ලියලා සඵලදායකත්වය මෙහෙම ලියුණ මොකද වෙන්නේ? ලකුණු බිඳුවයි. දැන් මේකට ලකුණු දෙකක් ලැබෙනවනේ. ලකුණු දෙකක් ලැබෙනවනේ මේ ප්‍රශ්නෙට. තනි ප්‍රශ්නයක් නිසා. තේරෙනවද? ඒතකොට ලකුණු දෙකෙන් එකක් යනවා මෙන්න මේ කොටසට. එකක් දෙන්නේ මේ කොටසට. ඒතකොට මේක මාරු වෙන්න බෑ. දැන් මෙන්න මේ නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කතාවක් නැතුව කළමනාකරණයේ අර්ථකථනයේ තුල අඩංගු මූලිකාංග දෙක වන්නේ කියලා හෙවුණා මේ දෙක මාරු වෙන කමක් නැහැ. පැහැදිලි නේද? ඒතර මාරු කරන්න පුළුවන්. දැන් මේක ඉංගිය දෙනවනේ මුලින්ම ආරම්භයේදීම දෙනවා නිවැරදි දෙයක්. එහෙනම් මුලින් ලියන්න ඕනේ ඒක. සඵලදායකත්වය. නිවැරදි ආකාරයට දෙවනුව ලියන්න ඕන කාර්යක්ෂමතාවය. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේත් ලේසි වුණාට ලේසි ප්‍රශ්නේදී පව අපිට හිතන්න ඕනේ. සූක්ෂමව හිතලා ලස්සනට පිළිවෙලට නිවැරදිව උත්තරේ ගොනු කරලා ලියන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ලකුණු දෙකක් ලැබෙන්නේ. තේරුණානේ? ඊළඟට දෙවෙනි ප්‍රශ්නය කාර්යක්ෂමතාව ඇතත් සඵලදායකත්වය නොමැතිනම් ව්‍යාපාරය හිස්තැනක් බවට පත්වේ. මොකක්ද ඒ කියන්නේ? කාර්යක්ෂමතාව තියෙනවා. ඒ කියන්නේ නිවැරදි ආකාරයට ක්‍රියා කරනවා. හැබැයි සඵලදායකත්වය නැහැ. නිවැරදි දෙයක් අපි හඳුනාගෙන නැහැ. ඕක හරියට ඔබ උසස් පෙළ ලියන්න උපකාරක පන්තියක් තෝරගන්නකොට ඔබ නිවැරදි පන්තිය ඒ කියන්නේ හොඳ ක්වොලිෆයිඩ් එක්ස්පීරියන්ස් තියෙන හොඳ ගුරුවරු උගන්වන පන්තියක් තෝරගත්තොත් සාර්ථකත්වයට ඒක ඊටාම සමීපයිනේ. තේරුණාද? නමුත් ඔබ එහෙම තෝරගන්න ඔබ වැරදි පන්තියක් තෝරගත්තොත් එහෙනම් සඵලදායකත්වේ නැහැ. වැරදි පන්තියක් වැරදි ගුරුවරු. ඒ කියන්නේ සුදුසුකම් නැති තේරුණාද? පළපුරුද්ද නැති අය උගන්වන පන්තියක් ඔබ තෝරගත්තොත් එහෙනම් ඔබ සඵලදායකත්වයේ කියන එක ආරක්ෂා කරගෙන නැහැ. හැබැයි ඔබ මහන්සි වෙනවා. හැමදාම පන්තියට යනවා. ඒක කට් කරන්නේ නැහැ. ගොඩ මහන්සි වෙනවා. ගෙදර ඇවිල්ලා ඒව නැවත රිවයිස් කරනවා. හරිද? ඔබේ ඒ දෙන අභ්‍යාස ලියනවා. නමුත් ඒ විෂය කරුණු පරණයි. දත්ත වැරදි. තේරුණාද? ඒගොල්ලෝ දෙන අභ්‍යාස අදර ගැලපෙන්නේ නැති පැරණි අභ්‍යාස කරන්න. එහෙමනම් මොකද වෙන්නේ? ඔබ කොච්චර මහන්සි වුණත් හැමදාම ක්ලාසස් ගියත් ඔබට හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම මොකද විභාගය සාර්ථක වෙනවා. ඒ වගේ කාර්යක්ෂමතාව තියෙනවා. අපි නිවැරදිව කටයුතු කරනවා. හැබැයි නිවැරදි දෙයක් අපි තෝරගෙන නැහැ. වැරදි දෙයක් තමයි තෝරගෙන තියෙන්නේ. එහෙමනම් ඒ ව්‍යාපාරය මොකද වෙන්නේ? ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ෂණිකව නෙවෙයි යම් කාලයකදී අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයි ස්ලෝලි. ඒ කියන්නේ ක්‍රමයෙන් මිය යනවා. ක්‍රමිකව මිය යනවා. ෂණිකව මිය යන්නේ ඩයි ක්වික්ලි නෙවෙයි. තේරුණාද? දැන් අපි හිතමු කාර්යක්ෂමතාවයක් නැහැ. සඵලදායකත්වයක් නැහැ. කියන්නේ ඔබ නිවැරදි දෙයක් තෝරගෙනත් නැහැ. නිවැරදිව කටයුතු කරන්නෙත් නැහැ. අන්න ඩයි ක්වික්ලි. ඉක්මනින්ම මිය යනවා. ඉක්මනින්ම ව්‍යාපාරේ බිඳ වැටෙනවා. මෙතන වෙන්නේ ක්‍රමානුකූලව ඩයි ස්ලෝලි ඉංග්‍රීසියෙන් කිව්වොත් තේරෙනවද? ඒ කියන්නේ ක්‍රමානුකූලව හෙමින් ව්‍යාපාරي මිය යදෙනවා. එහෙනම් ඕක තමයි උත්තරේ. එහෙනම් කොහොමද අපි ලියන්නේ? කාර්යක්ෂමතාව ඇතත් සඵලදායකත්වය නොමැතිනම් ව්‍යාපාරය ක්‍රමානුකූලව බංකොලොත් භාවයට පත් වේ. ක්‍රමානුකූලව ෂණිකව වෙන්නේ නැහැ. තේරුණාද? ක්‍රමානුකූලව
කූලව බංකොලොත් භාවයට බංකොලොත් භාවයට බංකොලොත් බවට බංකොලොත් බවට පිටත තියෙනවනේ බංකොලොත් බවට පත් වේ. තේරෙනවද? දැන් මේකම අනිත් මේකෙම හිතන්න. මම හැමදාම කියනවා මම කරන එක ප්‍රශ්නකින් තව ප්‍රශ්න දෙකක් තුනක් ඔබ ප්‍රතිනිර්මාණය කරන්න. ඒක තමයි පාඩම් කිරීමේ හොඳම ව්‍යායාමය වෙන්නේ. කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය නොමැතිනම් ව්‍යාපාරයේ ඉක්මනින්ම බංකොලොත් බවට පත් වේ. ඩයි ක්වික්ලි ඉක්මනින්ම බංකොලොත් බවට පත් වේ. එහෙම නැත්නම් අපි දුන්නම සඵලදායකත්වයේ තියෙනවා. කාර්යක්ෂමතාවය නැහැ. ඒ කියන්නේ සඵලදායකත්වය කියන්නේ නිවැරදි දේ ඔබ තෝරගෙන තියෙනවා. නිවැරදි දෙයක් කරනවා. නිවැරදි ව්‍යාපාර ක්‍රියාවලියක් ඔබ ආරම්භ කරලා තියෙනවා. හැබැයි නිවැරදි ආකාරයට කටයුතු කරන්නේ නැහැ. මොකද වෙන්නේ? එහෙමනම් ව්‍යාපාරයේ පවතිනවා මන්දගාමී පැවැත්ම. ව්‍යාපාරේ කවදාක බංකොලොත් වෙන්නේ නැහැ. මොකද නිවැරදි ව්‍යාපාරයක් නේ අපි තෝරගෙන තියෙන්නේ. වැඩේ නිවැරදිව කරන්නේ නැහැ. නිවැරදිව කරන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් මේ ව්‍යාපාරේ පවතිනවා. ව්‍යාපාරේ ලොකු වර්ධනයක් වෙන්නේත් නැහැ. ව්‍යාපාරේ බංකොලොත් වෙන්නේ නැහැ. එක්තරා මට්ටමකින් මන්දගාමී මට්ටමකින් ව්‍යාපාරේ පවත්වාගෙන යනවා. මම පුංචි උදාහරණයක් කියනවා. දැන් මම දන්න මල්ලි කෙනෙක් අපේ හිතවත් මල්ලි කෙනෙක් එයා බිල්ඩින් එකක් ගන්නවා තට්ටු දෙකයි. එයා ඒක දානවා ලොකු ග්‍රොසරි එකක්. දාලා එයා උඩ තට්ටුවේ තමයි ලස්සනට රැක්ස් දාලා ඔය විශේෂයෙන්ම ඔය නිතර අපේ ගෙදර පරිභෝජනයට අවශ්‍ය දේවල් තියෙන්නේ. 3-5 වර්ග, ඒ වගේම කිරිපිටි වර්ග, ඊට පස්සේ සීනි තේකොළ, ඒ වගේම සීනි තේකොළ, මිරිස් කුඩු ඒ වගේ ටික. අන්න ඒ ටික ඔක්කොම ලස්සනට පැක් කරලා තියෙන උඩ. එයාගේ යට තට්ටුවේ තමයි එයා කැෂියර් එක තියන්නේ. යට තට්ටුවේ තියෙනවා ඒ ලක්ෂණ රැක්ස් තියෙනවා. හාල් තියෙනවා යට තට්ටුවේ. ඊට අමතරව තියෙන්නේ ඔක්කොම සබන් වර්ග. ඔය මොනවද ක්‍රීම් වර්ග මූණි ගන්න, උළුවේ ගන්න, ක්‍රීම් වර්ග තේරෙනවද? ඒ වගේම සුවඳ විලවුන් වර්ග ඒ ටික තමයි ලස්සනට තියෙන්නේ. දැන් ඒ කඩේට ආවම පේනවා හාල් ටිකක් හාල් තියෙනවා ඇති වෙන්නේ. එළවලු ටිකක් තියෙනවා. මේ වගේ අර සුවඳ විලවුන් වර්ග, ක්‍රීම් වර්ග තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් නැහැ. ඉතින් ගහලා තියෙන උඩු මහලට කියලා ඉතලෙත් ගහලා තියෙනවා. ඇහුවම කියනවා උඩට යන්න කියලා. ඉතින් සමහර අයනේ මම වුණත් ඒ උඩු මහලට යන්න කැමති නැහැ. ඇත්ත කතාව ඕකනේ. ඉතින් මම දන්න සිංහලෙක් ඔය මල්ලි ඔය තේරෙන්නේ නැද්දවා දැන් මේ ග්‍රොසරි එකක් මීට කලිනුත් කරානේ. මේ එතිනෙදා අත්‍යවශ්‍ය දේවල් මිනිස්සුන්ට තියෙන්න ඕන. පේන මේ මෙතෙන්ට ආවම මේ වෙලෙන්සට ඇතුල් වෙනකොටම පේන රයිට් හාල් තියෙනවා, සීනි තියෙනවා, තේකොළ තියෙනවා, බිස්කට් තියෙන තුඩ. බිස්කට් තියෙනවා. තේරුණාද? 3-5 ටික තියෙනවා. මේ මෙතන අපට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා කියලා දැනෙන්න එපා. නමුත් ඒක පිළිගන්නෙම නැහැ. තාමත් එයා යන්නේ විදිහටම තමයි. ඒ නිසා ඒ ව්‍යාපාරේ ගනුදෙනු කරුවෝ නැතුව නොවේ. දැන් ඒහා සමාන තව ව්‍යාපාර මම දකින්න එතන ඒ කිප්ටුව ඒවෙන් නිතරම ගනුදෙනු කරුවෝ පිළිල. මේකෙත් ගනුදෙනු කරුවෝ ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ. නමුත් ඉන් එහාට යන්නේ නැහැ. සමහරට ඇවිල්ලා වර බහන්න උඩ නම් ඒගොල්ලෝ උඩ නගින්න කම්මැලි යනවා. ගිහිල්ලා වෙන කඩේකින් ගිහලා බඩු ගන්නවා. තේරෙනවද? අන්න ඒ වගේ දැන් එතන එයා නිවැරදි දෙයක් තෝරගෙන තියෙනවා. එතනට එන කස්ටමර්ස්ලා අනික බස් වලට ළඟ. බස් එකේ නගින්න ඉන්න මිනිස්සු අනිවාර්යයෙන් මෙතනින් බඩු අරන් තමයි බස් එක නගින්නේ. නමුත් නිවැරදි ආකාරයට කරන්නේ නැහැ. ඒ නිසා එතන කස්ටමර්ස්ලා එනවා යම් ප්‍රමාණයක්. නමුත් ඉන් එහාට දිනුවක් නැහැ. අන්න ඒ වගේ මේ ප්‍රශ්نين තවත් ප්‍රශ්න හිතන්නට ඕනේ. පැහැදිලිනේ? right. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ආයතනය නියෝජනය කරමින් බාහිර උත්සව අවස්ථාවලට සහභාගී වන කළමනාකරුවෙකුගේ හිස්තනක් භූමිකාවලට අයත් හිස්තනක් නැමැති උපභූමිකාවට අයත් වේ. දැන් මේ ප්‍රශ්න කියවද්දී ඔබට පටගාල මතක් වෙන්න ඕනේ කවුද? හෙන්රි ෆෝඩ් නෑනේ. හෙන්රි මින්ස්බර්ග්. හෙන්රි මින්ස්බර්ග් කියන මහා කළමනාකරුව තමයි කළමනාකරුවෙකුට තියෙන්න ඕන ප්‍රධාන භූමිකා කියන විග්‍රහයක් ලෝකෙට හඳුන්වා දුන්නේ. එතකොට මම ව්‍යුහගත අභ්‍යාස කරද්දිත්, තියරි පාර්ට් එක කරද්දිත්, වාස්තික ප්‍රශ්න කරද්දිත් කියන අවස්ථා තුනේදීම මම ඔබට හයිලයිට් කරලා පෙන්නුවා හෙන්රි මින්ස්බර්ග් හඳුන්වා දීපු කළමනාකරන භූමිකා කියන්නේ උසස් පෙළ BS පේපර් එකේ ප්‍රශ්න උල්පතක්. උසස් පෙළ BS පේපර් එකේ ප්‍රශ්න උල්පතක් කියන එක මතක කරන්න එපා. තේරුණාද? ඒකෙන් ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහනවමයි. මතකනේ? දැන් මේ ප්‍රශ්නේ කියවනකොටම අපිට දැනෙන්න ඕනේ මේ ප්‍රශ්نين අහන්නේ හෙන්රි මින්ස්බර්ග්ගේ කළමනාකරන භූමිකා බව. එතකොටම තමන්ගේ මනසේ දිගහැරෙන්න ඕනේ ප්‍රධාන භූමිකා තුනයි. මොනවද? අන්තර්පුද්ගල භූමිකා, තොරතුරුමය භූමිකා, තීරණමය භූමිකා. ඒත් එක්කම තවත් ඔබේ මනසේ වැඩ කරන්න ඕනේ
අන්තර්පුද්ගල භූමිකාවල උපභූමිකා 3යි. තේරුණාද? තොරතුරුමය භූමිකාවල උපභූමිකා 3යි. තීරණමය භූමිකාවල උපභූමිකා 4යි. එහෙනම් 4යි 3 7යි 3යි උපභූමිකා 10යි. මෙන්න මේ ප්‍රධාන භූමිකා තුනත් උපභූමිකා 10 ගැන අනිවාර්යම අවබෝධයක් තියෙනවා. මොකද ප්‍රශ්නයක් හෝ දෙකක් අහනවාමයි. එතකොට ආයතනයේ නියෝජනය කරමින් බාහිර උත්සව අවස්ථාවට සහභාගී වීම කළමනාකරුවෙකුගේ මොකද්ද ප්‍රධාන භූමිකාව? ආයතනයේ නියෝජනය කරමින් බාහිර උත්සව වලට ආරාධනා ලැබුණම ආයතනයේ වෙනුවෙන් යන්නේ කළමනාකරුවා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ආයතනයේ ප්‍රධානියාගේ චරිතය නඟපාන්නේ. ආයතනයේ සාමාන්‍ය උත්සවයකට යන්නේ ආයතනයේ ප්‍රධානියානේ. දැන් ඕගොල්ලන් ගෙවල් වලට මගුල් ගෙදරක් වගේ උත්සවයකට ආරාධනා කරාම අම්මයි තාත්තයි නැතුව ගෙදර ඉන්න පුංචිම එක්කෙනාද යන්නේ. එහෙම ගිහලා හරියන්නේ නැහැ නේ. යන්න ඕනේ ප්‍රධානියා. තාත්තා සහ අම්මා නැත්නම් අඩු ගානේ දෙන්නේ එක්කෙනෙක් යන්න මේපයි. ඒ වගේ එහෙනම් බාහිර උත්සව වලට ඇරයුම් ලැබුණම ආයතනයේ නියෝජනය කරමින් යන්නේ ආයතනයේ ප්‍රධානියෙක්ගේ භූමිකාව වෙන්න යන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද්ද මේක? අන්තර්පුද්ගල. නේ පුද්ගලයන් අතර සිදු කරන ක්‍රියාවක් නම් ඒක අපි කියන්නේ අන්තර්පුද්ගල භූමිකා. එහෙනම් පුද්ගලයෙක් නැත්තම් පුද්ගලයෝ උත්සවයකට එන්න කිව්වා තවත් පුද්ගලයෙකුට මෙයා යනවා. එහෙනම් පුද්ගලයන් හා සම්බන්ධ අන්තර්පුද්ගල භූමිකාවට තමයි අයිති වෙන්නේ. හරිද? අයත් මොකද්ද උපභූමිකාව? ප්‍රධානිය ෆිගර් හෙඩ් කියන එක. ආයතන ප්‍රධානිය වශයෙන් තමයි එයා පෙනී සිටින ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් කළමනාකරුවෙකුගේ අන්තර්පුද්ගල භූමිකාවට එන්න ඕනේ. අන්තර්පුද්ගල පුද්ගල භූමිකාවලට අයත් මොකද භූමිකාව? ආයතන ප්‍රධානිය. ආයතන ප්‍රධානිය නැමැති භූමිකාවට තමයි අයිති වෙන්නේ. ඊළඟට බලමු හතරවන ප්‍රශ්නය. හතරවන ආදර්ශ ප්‍රශ්නය. සංවිධානයක සේවකයින් අතර ඇතිවන ගැටුම්. සංවිධානයක සේවකයින් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම කළමනාකරු සතු. සංවිධානයක සේවකයින් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම කළමනාකරු සතු හිස්තැනක් වලට අයත් හිස්තැනක් නැමැති උපභූමිකාවට අයත් වේ. මොකද හැඟෙන්නේ මේකේ? සංවිධානයක සේවකයින් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම කළමනාකරුවෙකු. දැන් අනිවාර්යයෙන්ම කෙතරම් විධිමත් සංවිධානයක් වුණත් විවිධ හේතු මත අපි නොහිතන අවස්ථාවල නොහිතන මොහොතකදී මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙනවා. එක්ක කළමනාකරු සේවකයෝ අතර, එක්ක සේවකයෝ අතර ගැටුම් ඇති වෙනවනේ. විවිධ මතභේද ඇති වෙනවා. ඒව නිරාකරණය කිරීමත් කළමනාකරුවන්ට පැවරෙන ප්‍රධානම රාජකාරියක්. එහෙනම් එතන ගැටුම් නිරාකරණය කරන්න නැත්තම් ගැටුම් බේරුම් කරන්න disturbances handler ගැටුම් බේරුම් කරන්න කියන භූමිකාව අනිවාර්යයෙන්ම කළමනාකරුවට රඟ දක්වන්න වෙනවා. තේරුණාද? ඒතකොට මේ ගැටුම් නිරාකරණය කිරීමේදී මොකද්ද කරන්නේ? තීරණයක් දෙන්න වෙන විසඳුමක් දෙන්න ඕනේ. විසඳුමක් දෙනවා කියන්නේ තීරණයක්. විසඳුමක් දෙනවා කියන්නේ තීරණය කිරීම කරන්නේ. එයාගේ තීරණයක් නේ, තීන්දුවක් නේ. එහෙනම් තීරණ ගැනීම. එහෙනම් මේකයි මොන භූමිකාවටද? තීරණ ගැනීමේ භූමිකාවට අයිති මේක. තීරණමය භූමිකාවට අයිති. තේරුණාද? එහෙනම් සංවිධානයක සේවකින් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම කළමනාකරු සතු තීරණමය භූමිකාවලට අයත් හිස්තැනක් නැමැති උපභූමිකාවට අයත්. එහෙනම් උපභූමිකාව මොකද්ද? ගැටුම් නිරාකරණය කරන්න. නැත්නම් ගැටුම් බේරුම් කරන්න. තේරුණාද? ඒක තර්ක කරන හැටි තේරුණානේ. ගැටුමක් නිරාකරණය කරනවා යනු විසඳුමක් දෙනවා. ගැටුමක් නිරාකරණය කරනවා කියලා කරන්නේ විසඳුමක් දීමනේ. විසඳුමක් දෙනවා කියන්නේ මොකද්ද? තීරණ ගැනීම. එහෙනම් තීරණමය භූමිකාව. අන්න එහෙමයි ප්‍රධාන භූමිකාවට අවතීර්ණ වෙන්නේ. ඒතර ගැටුමක් බේරුම් කරන්න ක්‍රියා කරන නිසා ගැටුම් නිරාකරණය කරන්න. එහෙමනම් මුල් එකට එන්නේ මොකද්ද? තීරණමය භූමිකාවලට. තීරණමය භූමිකාවලට. තීරණමය භූමිකා වලට අයත් මොකද භූමිකාව? ගැටුම් නැත්තම් ගැටලු. එක්ක ගැටුම් නැත්තම් ගැටලු කිව්වත් කමක් නැහැ. ගැටලු විසඳන්න නැත්තම් බේරුම් කරන්න. විසඳන්න නැමැති උපභූමිකාවට අයත්. පැහැදිලිනේ? right.
ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. 5 වෙනි ආදර්ශ ප්‍රශ්නය. කටේ තුල ස්වභාවය අනුව ව්‍යාපාරයක නිෂ්පාදන කළමනාකරු හිස්තනක් කළමනාකරු වන අතර සේවක කළමනාකරු හිස්තනක් ඒ කළමනාකරු වෙන අහන්නේ. මතකනේ අපි තීරි පාඨයේදී කරා කළමනාකරණයේ පාඩමේදී මුල්ම හරියේදී කළමනාකරු නිර්වචනය කරලා කළමනාකරු වර්ග කළා ප්‍රධාන පදනම් 3ක් යටතේ. එකක් ශ්‍රීතමය පදනම. කළමනාකරු ඉටු කරන කාර්යයන් අනුව ශ්‍රීතයන් අනුව මූල්‍ය කළමනාකරු, අලෙවි කළමනාකරු, ගැනුම් කළමනාකරු ආදී වශයෙන්. ඊට පස්සේ තව ප්‍රධානම නිර්ණායකයේ විභාගයට වැඩිපුරම අහන්නේ මොකද්ද? මේ බලතල හා වගකීම් බෙදී යාම අනුව. බලතල හා වගකීම් බෙදී යාම අනුව කළමනාකරු වර්ග 3කට බෙදුවා. අග්‍ර කළමනාකරු, මධ්‍ය කළමනාකරු, පහළ කළමනාකරු කියලා. මතක ඇතිනේ. ඊළඟට කටේ තුල ස්වභාවය කළමනාකරු විසින් ඉෂ්ට කරන කටේ තුල ස්වરૂපය අනුව කුමන ස්වરૂපය කියන්නේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධ මේ ස්වરૂපේ කාර්යයක්ද නැද්ද කියන එක මත බෙදුව කොටස් දෙකකට. ඒ තමයි රේඛීය කළමනාකරුවන්, මාණ්ඩලික කළමනාකරුවන්. රේඛේ ලයින් මැනේජර්ස් ඇන්ඩ් ස්ටාෆ් මැනේජර්ස් කියලා වර්ග දෙකකට බෙදුවා. ඒක බෙදුවේ කොහොමද? කටේ තුල ස්වභාවය අනුව. ඒක බෙදුවේ. එතකොට ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ මූලික වගකීම් ඉෂ්ට කරනවා නම් කළමනාකරුවෙක් අපි යාට කිව්වේ රේඛීය කළමනාකරු. තේරුණාද? ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ මූලික වගකීමක් උසුලන කළමනාකරු නම් එයා රේඛීය. දැන් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් සහිත ව්‍යාපාරයක නම් ප්‍රොඩක්ෂන් මැනේජර් නිෂ්පාදන කළමනාකරු කියන්නේ කෙලින්ම මෙහෙයුම් ක්‍රියාවලිය ප්‍රධාන වගකීම් දරන කෙනා. එහෙනම් එයා රේඛීය කළමනාකරු. භාණ්ඩ ආසේව පිටතින් මිලදී අරගෙන මහා පරිමාණයෙන් අරගෙන කියන්නේ බල්ක් බයින් කරලා විශාල ප්‍රමාණයකින් අරගෙන ගබඩා කරලා නැවත තොග වශයෙන් සිල්ලර වශයෙන් අලෙවි කරන ව්‍යාපාරයක නම් හරිද? සේල්ස් මැනේජර් විකුණුම් කළමනාකරු කියන්නේ අන්න ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියේ භූමිකාව රඟ දක්වන කෙනා. එයා එන රේඛීය කළමනාකරු. තේරුණාද? ඒ රේඛීය කළමනාකරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න ඔවුන්ට සහාය දක්වන ඔවුන්ට විවිධාකාරයෙන් සහාය කියන්නේ සහාය සේවා අන්න ඒ කියන්නේ සපෝටින් සර්විසස් සහාය සේවා සපයන කළමනාකරු විතරක් අයට කියනවා මාණ්ඩලික කළමනාකරු කියලා. දැන් සේවක කළමනාකරු හිතන්නකෝ. මානව සම්පත් කළමනාකරු සේවකයන් බඳව ගැනීම, පුහුණු කිරීම, මාරු කිරීම, අභිප්‍රේරණය කිරීම, උසස් කිරීම වගේ දේවල් කරනවානේ. ඒතකොට ඒවද ව්‍යාපාරයක ප්‍රධාන කාර්යයන් වෙන්නේ නැහනේ. එයා කරන්නේ මොකද්ද? ඒ මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වගකීම් උසුලන විකුණුම් කළමනාකරු, ගැනුම් කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු වැනි අයගේ ඒ කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය ශ්‍රමිකයන් ඔවුන්ට සපයා දෙමින් ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගන්න සහාය දක්වනවා. එහෙනම් මානව සම්පත් කළමනාකරු පැහැදිලිවම මාණ්ඩලික කළමනාකරු. මාණ්ඩලික කළමනාකරු. ඔෆිස් මැනේජර්ස්ලා ඉන්නවා. කාර්යාල කළමනාකරුවන්. කාර්යාල කළමනාකරුවන් තමයි දත්ත රැස් කරලා විශ්ලේෂණය කරලා මෙහෙයුම් කටයුතු වල සම්බන්ධ කළමනාකරුවන්ට තොරතුරු දෙන්නේ තීරණ ගන්න. එහෙනම් උදව්වක් කරන්න. එහෙනම් කාර්යාල කළමනාකරු කවුද? මාණ්ඩලික කළමනාකරු. එහෙම ගත්තොත් එහෙනම් ව්‍යාපාරික නිෂ්පාදන කළමනාකරුවයි තියෙන්නේ රේඛීය කළමනාකරුටයි. ප්‍රධාන කළමනාකරු එක් විදියට රේඛීය. රේඛීය වචන දාගම ඇති. රේඛීය කළමනාකරුවන අතර සේවක කළමනාකරු කරන්න උදව්වක් නේ. එහෙනම් එයා මාණ්ඩලික කළමනාකරුවෙක්. මාණ්ඩලික කළමනාකරුවෙකු වේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ බලන්න. 6 වෙනි ආදර්ශ ප්‍රශ්නේ. සේවකයින්ට මානසිකත්වයෙන් සැලකීම කළමනාකරු සතු හිස්තනක් කුසලතාවට අයත් වන අතර සමස්තයේ විනිවිද ලෙස දැකීමට ඇති හැකියාව හිස්තනක් කුසලතා ලෙස ඇඳින්නේ. මතකනේ? කළමනාකරුවෙක් සතු කුසලතා හොඳ කළමනාකරුවේ යහපත් කළමනාකරුවෙක් වෙන්න නම් රොබර්ට් එල් කාට්ස් කියන මහා කළමනාකරුවා විසින් කිව්ව මූලිකාංග 3ක් කළමනාකරුවෙක් සතු වෙන්න ඕන. මූලික ගුණාංග 3ක්. එකක් මොකද්ද? දැනුම. අනිත් එක මොකද්ද? කුසලතා. අනිත් එක මොකද්ද? ආකල්ප. ධනාත්මක ආකල්ප. අපි ඔක කෙටියෙන් සංකේතවත් කරමු මොනවද? 3H කියලා. 3H concept එකනේ. H. දැනුම කියන්නේ මිනිස්සගේ මනසේ තියෙන මොලේ. එහෙනම් හෙඩ් එක, ඔළුවේ හෙඩ්.
කුසලතා කියන්නේ මිනිසා සූරකට ඒක තමන්ගේ දෑතින් ක්‍රියාත්මක කරනවා කියන අර්ථයෙන් hands. ධනාත්මක ආකල්ප තියෙන තමන්ගේ හදවතේ. එහෙනම් heart නේ. එහෙමනේ අපි කිව්වේ 3S කියලා. එතකොට ඒකෙනුත් දැන් කුසලතාවල තියෙන ප්‍රභේද තුනක්. තාක්ෂණික කුසලතා, මානව කුසලතා, මනෝභාවාත්මක කුසලතා. තාක්ෂණික, මානව, මනෝභාවාත්මක. එතකොට සේවකයින්ට මානුෂිකත්වයෙන් සලකලා සේවකයන් සමග මිත්‍රශීලීව, සුවදශීලීව සේවකයන්ගෙන් වැඩ ගැනීමේ කලාව හොඳින්ම තියෙනවා නම් යම් කළමනාකරුවෙකුට ඒකට කියන්නේ මොකද්ද? මානව කුසලතා නැත්නම් අන්තර්පුද්ගල කුසලතා. දැන් මම කළමනාකරුවෙක් නම් මට මානව කුසලතා නැත්නම් මම සේවකයොත් එක්ක නිතරම මිත්‍රශීලී වෙන්නේ. මම මූඩ් එකේ ඉන්නේ. තේරෙනවද? ඉතින් සේවකතර මතයක් එනවා. මේ මිනිස්සුගේ මේ හිනානහර ඇත්තෙම නැහැ. කොයි වෙලේ බුම්ම ගත්ත ගාම්මයි. හරිම අප්‍රසන්න විදිහට තමයි මන් දිහා බලන්නේ. තේරෙනවද? මමත් එක්ක බොහොම ෆ්‍රෙන්ඩ්ලි කතා කරන්නවත් කැමති නැහැ. අර රස්සාව ආරක්ෂා කරගෙන කරන වැඩේ කරනවා. එහෙම වුණාම එතන වැඩක් නැහැ. කොයි මොහොතක හරි මේක පුපුරා යනවා. නමුත් මට මානව කුසලතා තියෙනවා නම් මම නිතරම සේවකයන් දෙස මානව දයාවෙන් බලනවා. ඒගොල්ලොත් එක්ක බොහොම මිත්‍රශීලීව කටයුතු කරනවා. ඒගොල්ලෝ මට පුළුවන් තරම් මටත් ආදරය කරනවා. මම කරන ඉල්ලීම් හැම දෙයක්ම ඒගොල්ලෝ මොකද වෙන්නේ? එක හෙලාම ඉෂ්ට කරන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ සේවකෙන්ට මානසිකත්වයෙන් සැලකීම කළමනාකර සතු එහෙනම් මොකද්ද? මානව කුසලතා. මානව කුසලතාවට අයත් වුණ අතර. මානව අයත් වුණ අතර සමස්තයේ විනිවිද ලෙස දැකීමට හැකියාව. සමස්තය. ඒ කියන්නේ දැන් පවතින ආයතනයේ තත්ත්වය, අනාගත ව්‍යාපාර පරිසරයේ ඇති වෙන වෙනස්කම්, ඒ වෙනස් වීම වුණු ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයකටද? එහෙනම් අපි මොන හරි ව්‍යාපාරේ වෙනසක් ඇති කරලා යහපත් ක්‍රියාකාරීත්වය දෙන්න ඕනද? සමස්තයේ දැකීමේ හැකියාව. මොකද්ද? බුද්ධිමය හැකියාව. මොකද්ද? සංකල්පනාත්මක නැත්නම් මනෝභාවාත්මක කියන්නේ ඒකයි. සංකල්පනාත්මක. සංකල්පනාත්මක. ඕකම හරි මනෝභාවාත්මක කිව්වා. මනෝභාවාත්මක. කුසලතා කියන්නේ තෝකමයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට 7 වෙනි ආදර්ශ ප්‍රශ්නය. කළමනාකරුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රථම පියවර හිස්තනක් වන අතර එහි අවසන් පියවර වන්නේ හිස්තනක් ලබා ගැනීම. මොකද්ද? සෑම කළමනාකරුවෙකුගේම ප්‍රධානම කාර්ය වෙන්නේ තීරණ ගැනීම. සෑම කළමනාකරුවෙකුම ඩිසිෂන් මේක කෙනෙක්. තීරණ ගනු ලබන්නේ. එහෙනම් තීරණ ගැනීමේ පළවෙනි පියවර මොකද්ද? මොකද්ද? ගැටලුව හඳුනා ගැනීම. මොකද්ද? ගැටලුවනේ. දැන් තීරණයක් දෙන්නේ කිසියම් ගැටලුවකටනේ. ගැටලුවක් නැත්නම් තීරණ ගන්න දෙයක් නැහැනේ. එහෙනම් තීරණයක් දෙන්න විසඳුමක් දෙන්න නම් මුලින්ම ගැටලුව නිවැරදිව දකින්න ඕන. ගැටලුව නිවැරදිව දකින්න නැතුව නිවැරදි තීරණයක් දෙන්න බැහැ. එහෙනම් පළවෙනි පියවර තමයි ගැටලුව හඳුනා ගැනීම. එහි අවසාන පියවර මොකක්ද? ගැටලුව හඳුනා ගන්නවා. ඊට පස්සේ විකල්ප විසඳුම් හඳුනා ගන්නවා. ඒ විකල්ප විසඳුම් ඇගීමට ලක් කරනවා. හොඳම විසඳුම සිලෙක්ට් කරනවා. ක්‍රියාත්මක කරනවා. අවසන් පියවර මොකක්ද එහෙනම්? එහෙමනේ ඉන්නේ පියවර ටික. අවසන් පියවර මොකක්ද? අවසන් පියවර තමයි ප්‍රතිපෝෂණය, ඇගීම හා ප්‍රතිපෝෂණය. අන්න අපි මේ විසඳුම ක්‍රියාත්මක කළ ඇගීමට ලක් කරනවා. ඒ විසඳුම සත්‍ය විසඳුමක් වුණාද? ඒකෙන් 100%ක්ම ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාද? දැන් ගැටලුව निराකරණය වුණාද? නැත්නම් අපි ප්‍රතිපෝෂණයක් ගන්නවා. ප්‍රතිචාරය ඔස්සේ අහනවා මොකද්ද තවත් කිව්වේ වෙන්න ඕනේ. තේරෙනවද? මොනවද තවත් අඩුපාඩු කියලා අපි නැවත ඒක ප්‍රතිශෝධනය කරන්න ඕනේ. එහෙනම් ප්‍රතිපෝෂණයෙන් තමයි මේක වැඩි ඉවර වෙන්නේ. එහෙනම් පළවෙනි එක තමයි ගැටලුව හඳුනා ගැනීම වල අතර. ප්‍රථම පියවර ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම වන අතර එහි අවසන් පියවර වන්නේ ඇගීම හා ප්‍රතිපෝෂණය. ඇගීම හා ප්‍රතිපෝෂණය. ෆීඩ්බැක් එක ගන්න. ප්‍රතිපෝෂණයක් කියලා දාමුනේ. ප්‍රතිපෝෂණයක් ලබා ගැනීම. ඒතර ප්‍රතිපෝෂණයේදී 100%ක්ම උත්තරේ ගැටලුව විසඳිලා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒ දුර්වලතාවය කිව්වම දුර්වලතාවය නැති කරන්න අපි මේ විසඳුම තවත් මොකද කරන්නේ? මොඩර්නයිස් කරනවා, අලුත් කරනවා. අලුත් කරලා උත්තරේ 100%ක්ම ලබා දෙනවා. ඊළඟට 8 වෙනි ආදර්ශ ප්‍රශ්නය. සේවක නිදහසට ගරු කරන
නායකයා. මතකනේ නායකත්ව රටා විභාගෙදී නිතරම අහනවා. නායකත්ව රටා විභාගෙදී අර මතකනේ නායකත්ව කියනකොට මතක් වෙනවා පාඩම් මේකකේ මෙහෙවීම. කළමනාකරණයේ තුන්වන මූලිකාංගය. sannivedanaye අභිප්‍රේරණය නායකත්වයේ තුලින් සහකරුවන්ට මඟ පෙන්වීම හා ඔවුන් කාර්ය සඳහා පෙළඹවීම. ඕකනේ. ඒතොර එතනදී අපි නායකත්ව රටා කීපයක් කතා කරා. සේවක නිදහසට ගරු කරන. ඒ කියන්නේ සේවකයාට ලොකු පීඩනයක් දෙන්නේ. සේවකයාට කාර්ය පවරනවා, උපදෙස් දෙනවා, Taman වගකීමෙන් ඒක කළ යුතු බව ඒත්තු ගන්නනවා සහ ඒ සේවකයා කෙරෙහි විශ්වාසය ඇති බව තහවුරු කරනවා. සේවකයා කෙරෙහි සැකයක් නැහැ. සේවකයා කෙරෙහි අපි විශ්වාසය තබනවා. අපි ඒ නිසා ඇඟිලි ගහන්නේ නැහැ. ඔයාලට මේක හරියට කරන බව අපි දන්නවා. ඒල විශ්වාසයේ තබන බව ඒත්තු ගැන්නුවම සේවකයාට ඒ සේවකට විශ්වාසයේ කඩන්න නැතුව වැඩ කරන්න නැවත වගකීමක් ඇති වෙනවා. තේරුණාද? දැන් මම දන්නවනම් මම නැමැති සේවකයා කෙරෙහි කිසිම විශ්වාසයක් නැහැ කියලා මම ඊතරම් උනන්දු වෙන්න වැඩ කරන්නේ. නමුත් කළමනාකරු ඍජුව අපිට දැනුවත් කරනවා, දැනීමක් ඇති කරනවා ඔබ කෙරෙහි අපි පුදුම විශ්වාසයෙන් වැඩ කරන බව. ඒ නිසා එහෙම දැනුනොත් මමත් ඒ විශ්වාසය කඩ කරන්න කැමති නැහැ. මගේ රාජකාරියම අවංකව ඉෂ්ට කරනවා. එහෙමනම් සේවක නිදහසට ගරුණු කරන නායකයා තමයි කවුද? නිර්බාධවාදී නායකයා. නිර්බාධවාදී නායකයා කියන්නේ නිර්බාධවාදී නායකයා. නිර්බාධවාදී නායකයා. නායකයා ලෙසද පවතින නීති රීති අකුරට ඉටු කරමින් තම අනුගාමිකින් හසුරවන නායකයා. කියන්නේ අපි කියන අකුරට වැඩ කරනවා කියලා. එයා හරි සරයි. නැත්නම් එයා තදයි. එහෙම කියන්නේ එයා හරි තදයි. එයා හරි ටෆ්. එහෙමනේ අපි කියන්නේ. ඒ කියන්නේ පවතින නීති රීති කියන්නේ අසාධාරණ නෑ ඒක. පවතින නීතිය කාටත් එකයි. නීති රීති අනුව වැඩ කරනවා. එම් පිට පයින්නෙම නෑ. තේරුණාද? කවුද යාර කියන්නේ? අකුරට වැඩ කරනද? එහෙම තමයි කියන්නේ. ඒක කන්සෙප්ට් එක මොකක්ද? නීති රීති වලට අනුකූලව හැම දිනාටම එක හා සමානව වැඩ කරනවා. නීතියට රීතියට පටහැනි යන්නෙම නෑ. මොකද්ද? නිල බලවාදී නායකයා. මතකනේ? නිල බලවාදී නායකයා. නිල බලවාදී නායකයා. නායකයා ලෙසද හැඳින්වේ. ඊළඟට 9 වෙනි අදහස් ප්‍රශ්නේ කළමනාකරණයේදී සංවිධාන හිස්තනක් තීරණය කිරීම හිස්තනකට අයත් කාර්යයක් වන අතර ඒවා ළඟා කර ගැනීමට සේවකයින් හා සම්පත් අතර විධිමත් සබඳතා ගොඩනැගීමේ ක්‍රියාවලිය හිස්තනකට ඇත්තේ. දැන් මේ ප්‍රශ්නේ බලන්න මුලින් කියවද්දි මටත් තේරෙන්නේ නැහැ. අපි දෙවනවරක් කියවමු. දෙවනවර කියවද්දි මුලදි තේරෙන්නේ නැති එක මැදදි තේරෙන්න පුළුවන්. නැත්තම් අගදි තේරෙන්න පුළුවන්. දෙවනවරත් නැත්තම් තුන්වෙනි සැරේ කියවන්න. තුන්වෙනි සැරේ කියවනකොට මුලදි නැත්තම් මැදදි නැත්තම් අගදි අනිවාර්යයෙන් තේරෙනවා. දැන් බලන්න කළමනාකරණයේදී සංවිධාන කිසිම අවබෝධයක් නැහැ. කිසිම අයිඩියා එකක් එන්නේ නැහැ. සාධාරණයි. සංවිධාන කළමනාකරණ සංවිධාන මොකද්ද කියන්නේ? දෙකක් ගැන මේ කියන්නේ. හිස්තනක් හා හිස්තනක්. තීරණය කිරීම. අන්න තීරණය කිරීමකම පොඩ්ඩක් හිතන්න පුළුවන්. කළමනාකරණය මොනවද තීරණය කරනවනේ. ඒකත් තේරෙන්නේ නැත්නම් අයත් වන අතර අයත් කාර්යයක් වන අතර ඒවා ළඟා කර ගැනීමට සේවකයින් හා අන්නතුලින් ප්‍රශ්නේ මැදදී තේරෙනවා. ඒවා ළඟා කර ගැනීමට සේවකයින් හා සම්පත් අතර විධිමත් සබඳතාවයක් ගල් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? සංවිධානකරණය. සම්පත් හා සේවකයින් අතර විධිමත් සම්බන්ධතාව ගොඩනැගීමක් තමයි සංවිධානකරණය කරන්නේ. මොකද සංවිධානකරණයෙන් තමයි සැලසුම් කළ දේ සක්‍රිය කරන්නේ. ඇක්ටිව් කරන්නේ. එහෙමනම් බලන්න මේ පළවෙනි එකේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. නමුත් මැදහරිනකොට කියනවා ඒවා ළඟා කර ගැනීමට සේවකයින් හා සම්පත් අතර විධිමත් සබඳතා ගොඩනැගීමේ ක්‍රියාවලිය මොකද්ද? සංවිධානකරණය. අන්න ඒකෙදි තේරෙනවා එහෙනම් මේ කියන්නේ මොකද්ද? සැලසුම් කරන එක නහන්නේ. හරිනේ. සැලසුම් කරණයෙන් පරමාර්ථ අරමුණු ස්ථාපිත කරනවා. නැත්නම් ඉලක්ක තීරණය කරනවා. ඒව ළඟා කරගන්න පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සබඳතා ඇති කරලා සංවිධානකරණය තමයි සහයෝගය දක්වන්නේ. එහෙමනම් දැන් ප්‍රශ්න පැහැදිලිනේ. දැන් බලන්න මේක මුලින් කියවද්දි ඔයගොල්ලෝ සමහරට මේකද අයියෝ මේ මොකක්ද අහන්නේ. කෙලින්ම අවුල් කරගන්න එපා. මේක කිව්වද කවන්නේ මේක අදහසක් නැහැ. නමුත් මම මේකේ අදහස ගන්නවා. මට මේකේ අදහසේ මම මේක මුල සිනාකට මම නැවත කියවනවා. කියලා විශ්වාසයෙන් කියවන්න. මෙතනදී තේරෙනවා. මේ කියන්නේ සංවිධානකරණය. එහෙනම් මේ තීරණය කරන්න තියෙන මොනවද?
පරමාර්ථ අරමුණු. ඔයෙන්ද තීරණය කරන්නේ සැලසුම් කරන්නේ. පට ගාලා එනවා. එහෙනම් කළමනාකරණයේදී සංවිධාන පරමාර්ථනේ මුලින්ම දිගු කල් එකනේ. පරමාර්ථ මේ දෙක මාරු වුණාට ලකුණු දුන්නා. නමුත් අපි පිළිවෙලටම ලියනකො මුලින් ලියන්න පුරුදු වෙන පරමාර්ථ. හරිද? අරමුණු හා පරමාර්ථ නිවර ලකුණු දුන්න මේ වෙනකම්. නමුත් පිළිවෙලටම ලියමු. පරමාර්ථ හා අරමුණු. කෙටි කාලින ප්‍රතිඵල අරක දිගු කල් ප්‍රතිඵල. තීරණය කිරීම සැලසුම් කරන්නට කාර්යයක් නේ. සැලසුම් කරන්නේ. කළමනාකරණේ පළවෙනි මූලිකාංගය. සැලසුම් කරන්නට. අයත් කාර්යයක් වන අතර ඒවා ළඟා කර ගැනීමට සේවකයින් හා සම්පත් අතර විධිමත් සබඳතා ගොඩනැගීමේ ක්‍රියාවලිය මොකද්ද? සංවිධාන කරන තමයි කියන්නේ. සංවිධාන කරන්නට. සංවිධාන කරණයට අයත් වේ. ඊළඟට 10 වෙනි ආදර්ශ ප්‍රශ්නය නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට සහකරුවන්ට විධිමත් ලෙස හිස්තනක් හා හිස්තනක් ලබා දීම හිස්තනක් ලෙස හැඳින්වේ. මොකද හැංගෙන්නේ? ඕකත් එකවර කියවද්දි no idea. අදහසක් එන්නේ නැහැ. දෙවන වර කියවමු. නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට. නිශ්චිත කාර්ය කියන්නේ නම් කළ නැත්නම් සේවකයෙකුට තනතුරවනු පැවරූ කාර්යයක් රාජකාරියක් ඉෂ්ට කරන්නට සහකරුවන්ට විධිමත් ලෙස එහෙනම් මොකද මේ කියන්නේ? දැන් යම් තනතුරක ඉන්න සේවකයෙකුට යම් කාර්යයක් ඉටු පවරනවා. යම් කාර්යයක් ලබා දෙන්න දුන්නට බැහැනේ. මොකද වෙන්න ඕන? එයාට අනිවාර්යයෙන්ම අධිකාරිය දෙන්න ඕන. ඒ කාර්ය ඉෂ්ට කරන්න නීතිමය බලය දෙන්න ඕන. නීතිමය බලය තමයි අධිකාරිය කියන්නේ. තේරුණාද? අධිකාරිය දුන්නම බලතල දුන්නම අධිකාරියවත් බලතල පැවරුවම්ම දැන් යාට වැඩේ කරන්නම වෙනවා. කරලා ඉහළ කළමනාකරණයට එය පෙන්වීමට බැඳියාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වගකීම. එහෙනම් අධිකාරිය දෙනකොටම මොකද වෙන්නේ? වගකීමක් දෙනවා. මෙන්න බලතල දැන් කරලා පෙන්නපන්. එහෙම තේරුණාද? එහෙනම් අධිකාරිය සහ වගකීම. එහෙනම් මේ කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට සහකරුවන්ට විධිමත් ලෙස අධිකාරිය හා වගකීම් ලබා දීම හිස්තනක් ලෙස හැඳින්වේ. එහෙනම් දැන් ඉහළ කළමනාකරුවෙක් පහළ මට්ටමේ කළමනාකරුවෙකුට අධිකාරිය පවරලා වගකීම් ඇති කරනවා. මොකද මේකට කියන්නේ? බලතල පැවරීම නේ. ඩෙලිගේෂන් ඔෆ් පවර්. එහෙනම් ඉහළ කළමනාකර සොතු අධිකාරීන් කොටසක් තමයි මෙයාට දෙන්නේ. දීලා වගකීම් ඇති කරනවා ඒ දේ කරලා වාර්තා කරන්න කියලා. එහෙනම් ඒකට කියන්නේ මොකද? පැවරීම නැත්තම් බලතල පැවරීම. දෙකම හරි වඩා හොඳයි බලතල පැවරීම කියලා දැම්මත් ඇති. මේක තේරෙනවද? එක්ක පැවරීම එහෙම නැත්තම් බලතල පැවරීම. ඩෙලිගේෂන් ඔෆ් පවර්. පැවරීම ලෙස හැඳින්වෙන්නේ. පැහැදිලිද? දැන් බලන්න දැන් මේ කරපු ප්‍රශ්න ටික එකක්වත් අමාරුද? සමහර ඒවා නිකන් මුලදී කියවනකොට දැන් මේක එහෙම අපි නිකන් හොල්මන් වගේනේ. නමුත් මැදට එනකොට ප්‍රශ්නේ निराකරණය වෙනවා. කිසි දෙයක් අමාරු නැහැ. කමදේ සංයමෙන් පිළිවෙලට නැවතිල්ල කියවන්න, විශ්වාසයෙන් කියවන්න, මට බැරි දෙයක් නැහැ කියන විශ්වාසයෙන් කියවන්න, කියවලා ප්‍රශ්නේ තමන් ඔබේ කරගන්න, ඔබේ කරගත්තම උත්තර ඔබට වුණ වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 11 ආදර්ශ ප්‍රශ්නය. ව්‍යාපාරික දැක්ම මෙහෙවර හා ඉලක්ක ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම හිස්තනක් ලෙසද ඒටු කර ගැනීම සඳහා ක්‍රියාවට නංවන පියවර සමූහයක් හිස්තනක් ලෙස හැඳින්වේ. මතකද? අපි සැලසුම්කරණය කියන ඒකකයේදී සැලැස්මක් තුළ අන්තර්ගත විය යුතු මූලිකාංග කියලා කීපයක් කතා කරන් තීර පාඩ එකේ එතනින් තමයි අහන්නේ. හරියටම විෂය ගැන ගත්ත කෙනාට ඒ දැන් මට මතක් වුණා වගේ ටක් ගාලා මතක් වෙන්න ඕන. එහෙම මතක් වෙනවනේ. එහෙම විෂය අවදි වෙනව නම් තමයි ඔබට පිළිතුරු දිගහැරෙන්නේ. ඔබ තුල විෂය අවදි වෙන්නේ නැත්නම් විෂය ප්‍රතිනිර්මාණය වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් කියවද්දි පිළිතුරු ගොනු වෙන්නේ නැහැ. දැන් ලොකුම ගැටලුව ඒකනේ. ඔබ විෂය දන්නවා. හැබැයි ප්‍රශ්නේ කියවද්දී ප්‍රශ්නේ අහන්නේ මොන වගේ විෂය ඒකකකින්ද කියලා ඔබට මනස විවෘත වෙන්නේ නැහැ. ඉතින් උත්තරත් දෙන්නේ නැහැ. ඇත්ත කතාව ඕකයි. එහෙනම් ව්‍යාපාරික දැක්ම මෙහෙවර හා ඉලක්ක ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? දැන් මතකනේ දැක්ම නැත්තම් මෙහෙවර කියන්නේ ව්‍යාපාර කටයුතු දියත් කරලා අනාගතයේදී ලබා ගන්න අපේක්ෂා කරන තත්වයන් නැත්නම් සිහිනයන්නේ. කෙටි ප්‍රකාශයක් නම් දැක්ම, විස්තරාත්මක ප්‍රකාශන මෙහෙවර. ඉලක්ක කියන්නේ පරමාර්ථ අරමුණුනේ. දිගු කාලීනව සහ කෙටි කාලීනව ලබන්න අපේක්ෂිත ප්‍රතිඵල.
ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? දැන් මේවා නාමිකයිනේ ඔක්කොම දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු ඔක්කොම නාමිකයිනේ. මේ නාමික දේ මූර්ත වශයෙන් සැබෑ කරගන්න කුමක්ද කළ යුත්තේ කියලා තීරණය කිරීම මොකද්ද? උපාය මාර්ග. උපාය මාර්ග. දැන් නිදසුනක් වශයෙන් ලබන වසරේ විකුණුම් ආදායම රුපියල් මිලියන 500කට වඩා වැඩි කරගත යුතුයි කියලා අපි මොකක්ද ඉලක්කයක් ඇති කරගන්නවා. විකුණුම් ආදායම රුපියල් 500කට වැඩි කරගත යුතුයි. ඒක තමයි මොකක්ද? උපාය මාර්ගය කියන්නේ. උපාය මාර්ගය. තේරුණාද? එතකොට එය ඉටු කර ගැනීම සඳහා ක්‍රියාවට නංවන පියවර සමූහයක් තියෙනවා. එහෙනම් මිලියන 500කට එහා විකුණුම් ආදායම ලබන නිකම් බෑනේ. පියවර කීපයක් උදාහරණ වශයෙන් ප්‍රචාරණ දැන්වීම අලුත් කරනවා. නැත්නම් පෞද්ගලික අලෙවි හඳුන්වා දෙනවා. භාණ්ඩ වලට වැඩිපුර ඩිස්කවුන්ට් නැත්නම් වට්ටම් ලබා දෙනවා. ගෙවීමේ පහසුකම් සපයනවා. ගනුදෙනු කරනකොට භාණ්ඩ ප්‍රවාහනය කරලා දෙනවා. අන්න ක්‍රියාමාර්ගය. ඒවෙන් තමයි විකුණු වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතනට එන්නේ මොකද්ද? උපාය මාර්ග. උපාය මාර්ග ලෙසද ඒ ඉටු කර ගැනීම සඳහා ක්‍රියාවට නංවන පියවර සමූහය මොනවද? ක්‍රියාමාර්ග ප්‍රොසීඩියර්ස් ක්‍රියාමාර්ග ලෙසද හැඳින්වේ. පැහැදිලිනේ? 12 වන ආදර්ශ ප්‍රශ්නය විදුලි ජනන යන්ත්‍ර නිපදවන ව්‍යාපාරයක වාර්ෂික වාර්තාව තුළ රටට ආලෝකය හයිලයිට් කළම තියෙන ඩබල් ඉන්වර්ට් කමා තුළ රටට ආලෝකය ලෙස දක්වා ඇතනම් එය ලෙසත් ඒ විස්තරාත්මකව දක්වා ඇතනම් ලෙසත් හඳුන්වන්නේ. පැහැදිලිනේ? විදුලි ජනන යන්ත්‍ර නිපදවන ව්‍යාපාරයක වාර්ෂික වාර්තාව තුළ තියෙනවා මුල් පිටුවලම රටට ආලෝකයක්. කොහොමද තියෙන්නේ? අව විෂන් කියලා තියෙන්නේ. නැත්තම් දැක්ම. ඉරක් රටට ආලෝක මේ මොකද? මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? විෂන් එක. දැක්මනේ මේ කියන්නේ. දැන් විදුලි ජනන යන්ත්‍ර නිපදවලා විකුණන ව්‍යාපාරයක ක්‍රියාකාරකම් කොච්චරක් වෙනවද? මේ සියලු ක්‍රියාකාරකම් එකට එකතු කරලා සාරාංශ කරලා ගත්තම අනාගතයේදී සාක්ෂාත් කරගෙන අපේක්ෂා කරන ව්‍යාපාරික සිහිනය තමයි දැක්ම කියන්නේ. ඒක තමයි රටට ආලෝකය. මේ රටට ආලෝකය කියන එකේ තේරුම මෙයාලගේ විදුලි ජනකයන්ට මගින් විදුලිය කප්පාදු කරන අවස්ථාවල මුළු රටේම බල්පත්තු කරනවා කියන සරල අර්ථ නෙවෙයි. ඒකත් අයිති නැතුව නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම විදුලි කප්පාදුවක් කරනවා නම් යම් රටක විදුලි අර්බුදයක් තියෙන මොහොතක ඔයාලට ඔන්ලයින් පාඩම් ඉගෙන ගන්න බෑ. කුප්පි ලාම්පුවලින් පාඩම් කරන්න බෑ. පාඩම් මත පසු වෙනවා. ඕගොල්ලෝ කලකිරීමෙන් ඉන්නේ. අපිට ඉගෙන ගන්න බෑ කියලා. අම්මලා තාත්තලා කැම ටික හදා ගන්න ගියාම ලොකු හේසක් දරන්න කරුවලේ කුස්සිය තුල. අනික ව්‍යාපාර කටයුතු වල නිෂ්පාදන කටයුතු නැහිටිනවා. කර්මාන්තශාලා වහන්න වෙනවා. තේරුණාද? වෙළඳ පොලේ බහන්න හිඟ වෙනවා. ඒ බහන්න වල මිල ඉහළ යනවා. මිනිස්සු පුදුම විදියට දුක් මහන්සිනේ බහන්න මිලදී ගන්න මුදල් උපය ගන්න. ප්‍රශ්න ගොඩන්නේ මුළු රටම ශෝකයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශෝකේ දුකේ. එhmenan විදුලි ජනකයන්ට වලින් හරි කමක් නැහැ. ඒ අවශ්‍ය බලශක්ති ධාරිතාවේ පුද්ගලයින්ටත් ව්‍යාපාරවලටත් යනවා නම් පුද්ගල ක්‍රියාකාරකම් මෙන්ම ව්‍යාපාර ක්‍රියාකාරකම්ද එදා වගේම අදත් මොකද වෙන්නේ? සතුරුදායක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ආලෝකය කියන්නේ. දැන් ඔයලා ගෙදරක අම්මා නහයෙන් අඩ ඉන්න උයන් විදියක් නැහැ කරුලයි කියලා. ඔබ නහයෙන් අඩනෝ පාඩම් කරන විදියක් නැහැ කියලා. නහයෙන් හරි කටින් හරි කමන්නේ අඩනෝ පාඩම් කරන විදියක් නැහැ කියලා. තේරුණාද? අයියත් බුම්ම ගත්ත ගමන් පැත්තකටලා ඉන්නවා. මොකද වෙන්නේ? හරිම උසලයිනේ. නමුත් විදුලිය තියෙන නම් ওই ප්‍රශ්න එකක් ගන්න නැහැ. හැමෝම සුහදව නැත්තම් මිත්‍රශීලීව සතුටෙන් වැඩ කරනවා. ඒක තමයි ආලෝකය කියන්නේ. එහෙනම් මේ මොකක්ද? දැක්ම. දැක්ම ප්‍රකාශය. නැත්නම් මේ දැක්ම ලෙස. දැක්ම. එහෙම නැත්තම් මොකක්ද අනිත් වචනේ? දෘෂ්ටිය. එතරයි. විෂන් කියන එක සිංහල වචනේ අනිත් එක දෘෂ්ටිය. ලෙසත් ඒ විස්තරාත්මක කියන්නේ ව්‍යාපාරයේ කුමක්ද? ව්‍යාපාරයේ දර්ශනය මොකක්ද? ව්‍යාපාරයේ අනාගත ඉලක්ක මොනවද කියලා ව්‍යාපාරයේ පිළිබඳ චිත්‍රයක් කියවන කෙනාට මැවෙන ආකාරයෙන් මේ දැක්ම ප්‍රකාශයේ සවිස්තර ප්‍රකාශයක් වශයෙන් නිර්මාණය කරුත් එකට කියන්නේ මොකද්ද? මෙහෙවරනේ මිෂන් ස්ටේට්මන්ට් එක මෙහෙවර. මෙහෙවර. නැත්නම් අනිත් වචනේ මොකද්ද? නිෂ්ඨාව. පැහැදිලි නේද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව මතකනේ.
එක් කළමනාකරුවගේ අධීක්ෂණයට නැත්තම් පාලනයට නැත්නම් අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව සේවකයන් සංඛ්‍යාව මොකද්ද? පාලන අවකාශය. නැත්තම් පාලන විතස්තිය. නැත්තම් කළමනාකරන අවකාශය. නැත්තම් කළමනාකරන විතස්තිය. ලෙස සෑම කළමනාකරන මට්ටමක් අතරම අධිකාරිය ගලා යා යුතු බව හිස්තනක් නැමැති සංවිධාන මුල්දරමට අයත් වේ. මේ කියන්නේ සෑම දැන් මේ වගේනේ. දැන් මේ තියෙන්නේ සරල සංවිධාන ව්‍යුහයක්. සරල සංවිධාන ව්‍යුහයක්. කොහොමනේ? දැන් මේ තියෙන තනතුරු මේ රවුම් කරන්නේ තනතුරු. කළමනාකරන තනතුරු කළමනාකරන තනතුරු. මේ යටින් ඉන්නේ සේවක කොහොම හිතන්නකෝ. මෙතන කළමනාකරන තනතුරු 1යි 2යි 3යි 4යි 5යි 7ක් තියෙනවා. දැන් මේකෙන් කියන්නේ කළමනාකරුගේ අධීක්ෂණයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව මොකද්ද? පාලන අවකාශය. පාලන අවකාශය. නැත්නම් පාලන විතස්තිය කිව්වොත් හරිය. පාලන විතස්තිය. span of control. මතකනේ මේකෙත් වර්ග දෙකක් තියෙනවා. මතකනේ පටු පාලන අවකාශය, පුළුල් පාලන අවකාශය. එක් කළමනාකරුගේ අධීක්ෂණයට ලක් වෙන සහකරු ටික දෙනෙක් නම් ඒක පටු පාලන අවකාශය. දැන් මේ තියෙන ඔක්කොම පටු පාලන අවකාශය. මෙයාටද දෙන්නයි. මෙයාටද දෙන්නයි. මෙයාටද 4 දෙනයි. මෙයාට දෙන්නයි. මෙයාට 3 දෙනයි. ඔක්කොම පටු පාලන අවකාශය. මෙහෙම වුණා නම් මෙන්න පුළුල් පාලන අවකාශය. මෙයාට දෙන්නයි. නමුත් මෙන්න මේ දෙන්න යටතේ ගොඩාක් අය ඉන්නවා. තේරෙනවද? ගොඩාක් අය. මේ තියෙන පුළුල් පාලන අවකාශය. එහෙමනම් මේ ඕනම පාලන අවකාශයක් යටතේ සෑම කළමනාකරන මට්ටමක් අතර මේ තියෙන එක මට්ටම. මෙයාගේ මේ දිනට යනවා බලතල. මෙයාගේ මේ දිනට තව මට්ටමක්. මෙයාගේ මේ දිනට තව මට්ටමක් ආදී වශයෙන්. සෑම කළමනාකරන මට්ටමක් අතරම අධිකාරී නැත්නම් බලතල ගලා යුතු බව හඳුන්වා දෙන මූලධර්මය. සංවිධානකරණදී අපි කිව්වා. සංවිධානකරණදී අපි කිව්වා. තේරුණාද? මොකක්ද? chain of command. chain of command. මොකද්ද chain of command කියන්නේ? chain of command මොකද්ද? අධීශනීයමේ එහෙම නැත්නම් අධිකාරී මාර්ගය. අධිකාරී මාර්ගය. බලතල ඉහළ සිට පහළට සියලු මට්ටම් වලට ගලා යුතු බව. එහෙනම් අපි ඒකට කියනවා අධිකාරී මාර්ගය. අධිකාරී මාර්ගය. නැත්නම් අනකිරීමේ දාමය. එහෙම කිව්වොත් හරි. chain of command කියන එක කන්වර්ට් කරලා අනකිරීමේ දාමය. අනකිරීමේ දාමය. ඒත් හරි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට 14 වන ආදර්ශ ප්‍රශ්නය තනතුර අනුව සේවාදායකයෙකු වෙත යමක් ඉටු කිරීමට ලැබෙන හිමිකම. දැන් කිසියම් තනතුරකට පත් වුණාම සේවකයෙක් ඒ තනතුර අනුව යම් යම් කාර්ය නිෂ්ඨ කරන්න එයාට නීත්‍යානුකූල හිමිකමක් ලැබෙනවා. හරිද? තනතුර අනුව සේවාදායකයෙකු වෙත යමක් ඉටු කිරීමට ලැබෙන හිමිකම මොකක්ද කියන්නේ? අධිකාරියනේ. අධිකාරී බලය නැත්තම්. තනතුර අනුව ලැබෙන බලය තමයි අධිකාරී බලය කියන්නේ. අධිකාරී ලෙජිටිමේට් පව කියලා කිව්වේ අධිකාරී බලය ලෙසද ඔහු සතු පෞරුෂත්ව ගුණාංග මත යමක් කිරීමට ලැබෙන හිමිකම්. එයාට භාෂා කීපයක් කතා කරන්න පුළුවන්. එයාගේ පෙනුම හරිම ආකර්ශනීයයි. තේරුණාද? එයා හරි ප්‍රියජනකයි, ප්‍රසන්නයි. අන්නේ පෞරුෂත්ව ලක්ෂණ මතත් එයාට බලයක් ලැබෙන මොකද්ද? ඒ තමයි පෞරුෂත්ව බලය. බලයන් දෙකක්. එහෙනම් තනතුර අනුව ලැබෙන්නේ අධිකාරී බලය. අධිකාරී බලය. ලෙසද ඔහු සතු පෞරුෂත්ව ගුණාංග මත යමක් කිරීමට ලැබෙන හිමිකම පෞරුෂත්ව බලය. පෞරුෂත්ව බලය. ලෙසද හැඳින්වේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. ව්‍යාපාරයක යන්ත්‍ර අලුත්වැඩියා කිරීම කළමනාකරණයේදී හිස්තනක් ලෙසද තාක්ෂණ පරීක්ෂාවකින් පසු යන්ත්‍රවලට යෝග්‍යතා සහතික ලබා ගැනීම හිස්තනක් පාලනය ලෙසද හැඳින්වේ. මොකද මේ කියන්නේ කළමනාකරණයේ 4 වන උපාංගය වන පාලන ක්‍රියාවලියෙන් යොමු වන ප්‍රශ්නයක්. මතකනේ? දැන් මේක කියද්දි පාලනය ගැන අනිවාර්ය මුලට එන්න ඕනේ. පාලන ක්‍රියාකාරකම් ගැන අදහසක් එන්න ඕනේ. අපි පාලනයේට කිව්ව ප්‍රධාන පාලන ක්‍රම 3ක්.
එකක් මෙහෙයුම් පාලනය, අනික ව්‍යුහගත පාලනය, අනික උපක්‍රමික පාලනය. ඒ ව්‍යුහගත පාලනය කියන්නේ සංවිධාන දූරාවලිය ව්‍යුහේ සංවිධාන සටහනේ ඇති කරන වෙනස්කම්. කළමනාකරන තනතුරු වැඩි නම් අඩු කරනවා. මදි නම් වැඩි කරනවා. බලතල අඩු වැඩි කරනවා. හරිද? පාලන අවකාශ වෙනස් කරනවා. කියන්නේ එක් කළමනාකරුවෙකුට සේවකව විශාල ප්‍රමාණයක් දීලා තිනවා බෑ යාට අධීක්ෂණය කරන්න. එහෙනම් සේවක අඩු කරලා තව කළමනාකරන තනතුරක් ඇති කරලා එතෙන්ට භාගයක් යොමු කරනවා. ඒව තමයි මේ ව්‍යුහගත පාලනය කියන්නේ. උපක්‍රමික පාලනය කියන්නේ අග්‍ර කළමනාකරුන් විසින් ඉදිරිය ගැන හිතලා ඉතා සූක්ෂම ලෙස යම් යම් තීරණ වෙනස් කරලා පාලනය කිරීම. ඔය දෙකම අපේ A-level syllabus එක අහන්නේ නැහැ. අහන්නේ පළවෙනි එක වන මෙහෙයුම් පාලනයයි. ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය සිදු වන අතරතුර ඇති කරන පාලනය. එවැනි පාලන ක්‍රම තුනක් අපි කතා කරා. එකක් ඉදිරි පෝෂණ පාලනය, අනික ප්‍රති නැත්තම් පසු පෝෂණ පාලනය, අනික සහගාමී පාලනය නැත්තම් විද්‍යාමාන පාලනය. මතකනේ? ඔය තුනෙන් තමයි මේ අහන්නේ. දැන් ඉදිරි පෝෂණ පාලනය කියලා කිව්ව මොකද්ද? කිසියම් අලාභහානියක් නැත්තම් දෝෂයක් සිදුවන්න පෙර කල්ැතුව ප්‍රතිකර්ම යොදලා ඒ හානිය සිදුවීමට ඇති හැකියාව වළක්වනවා. ඒකට කියන්නේ ඉදිරි පෝෂණ පාලනය. පසු නැත්තම් ප්‍රතිපෝෂණ පාලනය කියන්නේ යම්කිසි හානියක් වුණාට පස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන නැවත ඉදිරියේදී ඒක ඇති නොවන්න කටයුතු කිරීම. හැබැයි දැන් ඩැමේජ් එකක් වෙලා ඉවරයි. ඒක තමයි පසු පෝෂණ පාලනය. සරලම උදාහරණේ යන්ත්‍රයක් කැඩුනන් පස්සේ හදනවා. පසු පෝෂණ පාලනය. යන්ත්‍රයක් ආපදාවට ලක් වෙන්න පෙර, කැඩෙන්න පෙර අවශ්‍ය පාර්ට්ස් නැත්නම් ස්පෙයා පාර්ට්ස් රිප්ලේස් කරනවා. ඔයිල් මාරු කරනවා. එතකොට යන්ත්‍රය ආපදාවට ලක් වෙන්නේ නැහැ. අන්න ඒක ඉදිරි පෝෂණ පාලනය. සහගාමී පාලනය කිව්වේ ඒත් මෙහෙයුම් ක්‍රියාවලිය සිදු වන අතරතුර සේවකයින්ගේ කටයුතු අධීක්ෂණය කරලා සේවකයන්ගේ ප්‍රශ්න කිරීම කරලා තේරෙන අවශ්‍ය වැරදි තිබේ නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම. ඒතකොට මේ අහන්නේ ව්‍යාපාරික යන්ත්‍ර අලුත්වැඩියා කිරීම කළමනාකරණයේදී මොන පාලනයද? ඉදිරි පෝෂණ පාලනය. යන්ත්‍රයක අලුත්වැඩියා කිරීම නෑ. යන්ත්‍රයක අලුත්වැඩියා කරනවා කියන්නේ ආපදාව ලක් වෙලා ඉවරයි. යන්ත්‍රේ මොන හරි දෝෂයකට ලක් වෙලා ඉවරයි. එහෙනම් මොකද? ඒක පසු පෝෂණ පාලනය නේ. පසු නැත්තම් ප්‍රති. පසු නැත්තම් ප්‍රතිපෝෂණ පාලනය. ප්‍රතිපෝෂණ පාලනය. ලෙසද තාක්ෂණ පරීක්ෂාවකින් පසු යන්ත්‍රවලට යෝග්‍යතා සහිත ලබාගෙන. ඒ කියන්නේ යන්ත්‍ර ආපදාවට ලක් වෙන පෙර ඔය එක එක තියෙන මේ තාක්ෂණික ටෙක්නිකල් ටෙස්ට් කරන තැන් ඒ යන්ත්‍ර තාක්ෂණික පරීක්ෂාවට ලක් කරලා පිළිගත් ආයතනයකින් සහතිකයක් ගන්න. යෝග්‍යතා සහතික දෙන ෆිට්නස් සර්ටිෆිකේට්. ඒ කියන්නේ යන්ත්‍රයේ වසරකට සාමාන්‍ය දින වසරක් තුල ආපදාවට ලක් නොවි යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ තිබෙනකොට සහතිකයක් ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන මෙන්න මේ පාර්ට් එක මාරු කරලා අපි මාරු කරනවා. මාරු කරලා නැවත චෙක් කරාම තමයි සහතිකය හම්බෙන්නේ. එනයි වෙන්න පෙර එන මොකද? ඉදිරි පෝෂණ පාලනය. ඉදිරි පෝෂණ පාලනය. ඉදිරි පෝෂණ පාලනය. පැහැදිලිනේ? right. එතකොට අපි දරුවනේ අද පාඩම් පරිච්ඡේදයනුත් කළමනාකරණයේදී වැඩිම පිරිසක් වරද්දා ගන්න වාස්තික අභ්‍යාස වන සැපීම් වර්ගයේ හිස්තන් පුරන ප්‍රශ්න සාකච්ඡා කරා. මේකෙත් මම කිව්වේ මේ ප්‍රශ්න වලට අපි අවතීර්ණ වෙන විදිය, ප්‍රශ්න වලට අපිට නොබියව මුහුණ දෙන්න පුළුවන්. හොඳින් ප්‍රවේශ වෙලා විනිවිද භාවයෙන් යුතු ප්‍රශ්න තේරුම් අරගෙන විනිවිද භාවයෙන් යුතුවම නිවැරදි පිළිතුරු ගොනු කරන ආකාරය ගැන අපි අවබෝධයක් ලබා ගත්තා. සමස්තයක් වශයෙන් සිලබස් එකේ වටිනාම ඒකකට අදාළ ව්‍යුහගත සහ වාස්තික අභ්‍යාස ගණනාවක් අපි සාකච්ඡා කරා. ආදර්ශ ප්‍රශ්න සහ විභාග ප්‍රශ්න තුලින් මම විශ්වාස කරනවා 100%ක් නෙවෙයි 100,000ක්ම දැන් ඔබට කළමනාකරණයේ ඒකකෙන් ඕනෑම තැනකින් ඕනෑම විෂය කරුණකින් මතු කරන ඉදිරි විභාග ප්‍රශ්නයකට සාර්ථකව සැහැල්ලුවෙන් පීඩනයකින් තොරව ලියන්න අවශ්‍ය තාක්ෂණ ඔබ ලබාගෙන ඉවරයි. ඔබ නැවත නැවතත් කියනවා මේ පාඩම් මේකක නැවත වාරයක් පරිශීලනය කරන්න. ඔබේ මිත්‍රයන්ටත් මේ පාඩම් මේකක පරිශීලනය කරන්න කියන්න. අනිවාර්යයෙන්ම ඔබට විභාගයට පිළිතුරු ලියන්න අවශ්‍ය නිවැරදි තාක්ෂණ ඔබ අනිවාර්යයෙන්ම ආග්‍රහණය කරනවා ඇති.